සම්පූරිතාම් පමිත පාරමිතා බලේන විද්වංසියෝ කිල කිලේස සමෝහ ජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙත්වා බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුං සරණින් ජයම වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස khයං විරාගං අමතං පනීතං යදංජගා සංඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අදත් අප සුපුරුදු පරිදි සිදු කරන ධර්ම දේශනා මාලාවෙහි දෙවැනි ධර්ම දේශනාවයි මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් මීට කලින් සතිය අපි ධර්මයේ මූලික කරුණු සබ්බපාපස්ස ගාථාව ආශ්‍රයෙන් පැහැදිලි කළා. අද දින අප බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන මූලික ලක්ෂණ කීපයක් විස්තර කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ධර්ම දේශනාව ආරම්භයේදීම අප බලාපොරොත්තු වෙනවා ටික වේලාවක් මෛත්‍රී භාවනාව වඩලා අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට අරගෙන හිත තැම්පත්ව මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නටයි බලාපොරොත්තු වන්නේ. මුලින්ම අපි ස්වල්ප වේලාවක් මෛත්‍රී භාවනාව වඩනවා. පින්නතුන් ඉන්න ස්ථානයේම ඒ සඳහා පහසුව සලසාගෙන ඔබට පහසු ඉරියව්වක වාඩි වෙලා අපි ටික වේලාවක් මෙත් සිත පුහුණු කරමු. හොඳයි, ඔබේ සිරුර ඔබට පහසු විදියට එක ඉරියව්වක තැම්පත්ව තියාගෙන ඔබ ඉන්න ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරගන්න.
ඔබේ හිසේ සිට පාදාන්තය දක්වාත් දෙපා සිට හිස දක්වාත් ඔබ ඉන්න ඉරියව්ව ගැන මොහොතක් සිහි කරන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන ඔබේ දැස් අඩවන් කරගෙන දැන් අපි තමන්ගේ සිත ගැන අවධානයෙන් ඒ සිතට මෙත් සිතිවිල්ල එක් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ සිටින මේ ස්ථානයේ පටන් ලෝවැසි සියලු සත්‍යයන් වෙත අපි මෙත් සිත පුහුණු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඔබේ හිත වර්තමානය තුළ හොඳින් පිහිටුවා ගන්න. ඒ සඳහා උපකාරයක් වනසේ නාසය ආශ්‍රිතව හිත පවත්වා ගන්න. නාසය කෙළවර නැත්නම් උඩුතොල් ආශ්‍රිතව හිත තියාගෙන වර්තමානයේ හිත පවත්වා ගනිමින් ඊට අපි මෙත් සිතිවිල්ල එක් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මෙම නිවසේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මෙම නිවසේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මෙම නිවසේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මෙම නිවසේ පටන් දස දිසාගත සියලු ලෝවැසි සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දස දිසාගත සියලු ලෝවැසි සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්
පත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ලෝවැසි සියලු සත්වයන් මගේම දරුවන්සේ මගේම පවුලේ සමාජිකයන්සේ දකිමින් දුක් විඳින අපමණ සත්වයන් කෙරෙහි මහත් වූ කරුණාවෙන් මෙත් සිතින් මා ඒ හැමට මෙත් සිත පතුරවනවා. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා වෙත්වා සහෝසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සහෝසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සහෝසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී
ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අදත් අප මේ ධර්ම දේශනාව මෙතෙන් පටන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මයේහි මූලික ලක්ෂණ කීපයක් අපට තියෙන වේලාවට අනුව පැහැදිලි කරන්නටයි බලාපොරොත්තු වන්නේ. රතන සූත්‍රයේ එක්තරා ගාථාවක දැක්වෙනවා khයං විරාගං අමතං පනීතං යදජ්ජ ගාසක්ඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං කියලා. khයං විරාගං අමතං පනීතං, බුදුරජාණන් වහන්සේ සමාධි සිතින් අවබෝධ කරගත්තු මේ ධම khයං විරාගම්, මේක ශේම භූමියක් වගේ විරාගයේ පිණිස හේතු වන දෙයක්. මේක අමෘත වූ ප්‍රණීත වූ දෙයක් ලෙස දේශනා කළා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේම ඥාණයෙන් අවබෝධ කරගත්තු මේ ධර්මය උන්වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා. මේක උන්වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි, උන්වහන්සේගේ අනාවරණයක් කියලා. ඔබ දන්නවා ලෝකේ තියෙන දේවල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අපි නිර්මාණය කරන දේවල්, හදාගන්න දේවල්. අපි සාමාන්‍යයෙන් ක්‍රියේෂන් කියලා කියන්නේ. ඒ වගේම තව දේවල් තියෙන අනාවරණය කරන දේවල්. සැඟවිලා තියෙන වෙනත් තැනක තියෙන දෙයක් තියෙන ස්වභාවය මිස්මතු කර ගැනීම. ඒවට කියනවා අනාවරණයන් කියලා. අපි ඩිස්කවරි කියලා කියන්නේ. එතකොට ඔබ දන්නවා ලෝකේ තියෙන ගොඩනැගිලි යම් යම් යන්ත්‍ර සූත්‍ර අපි ඒවා හදාගන්න දේවල්, නිර්මාණය කරන දේවල්. ඒ වගේම ලෝකේ තියෙන ස්වාභාවිකවම තියෙන දේවල්, මුතු මැණික් වගේ දේවල්, වතුර, ඉන්ධන වගේ දේවල්, ඒව ලෝකේ දැනටමත් තියෙන දේවල්. ඒවා තැම්මිට පස්සෙන් යට තියෙන අපි ඒවා යම් යම් ක්‍රම මගින් පොළොව මතු පිටට ගන්නවා. ඒව අනාවරණය කර ගන්නවා. නැත්තම් ග්‍රහලෝක, ගැලැක්සිස්, මේ වගේ දේවල් අපි සියුම් උපකරණ වලින් නැත්තම් ඒ ස්ථානට ළඟා වෙලා අපි කිසියම් ප්‍රමාණයකට අනාවරණය කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් උන්වහන්සේ දේශනා කරන මේක පුරාණ මාර්ගයක් කියලා. අතීතයේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලාත් අවබෝධ කරගත්තෝ මේක අතීත ගමන් මාර්ගයක් කියලා. අපි බුදුරජාණන් වහන්සේට විශේෂයෙන් ගරු කරන්නේ මේ අප සිටින මේ බුද්ධ කල්පය තුළ උන්වහන්සේ තමයි පළවෙනි වතාවට උන්වහන්සේගේම ඥාණයෙන්, සම්මා සම්බුද්ධත්වයෙන්, සර්වඥතා ඥාණයෙන් මේ සියලු දේවල් අවබෝධ කරගෙන ලෝකයට අනාවරණය කිරීම නිසා අපි බුදුරජාණන් වහන්සේට ගරු කරනවා. එහෙත් මේ ධම ලෝකයේ පුරාම තියෙන ධමයක්. ඒක කලින් කල අවිද්‍යාවෙන් වැසිලා, අවිද්‍යාවේ වැලි තලාවෙන් වැසී යනවා. ලෝකයේ පහළ වෙන සුවිශේෂී බෝධිසත් උතුමෙක්, බුද්ධිමත් උතුමෙක් මේක නැවත ලෝකයට නිරාවරණය කළ දෙනවා. අන්නේ නිරාවරණය කළ දෙන ධම කිසියම් කෙනෙකුට අහන්නට ලැබෙනවා නම් ඒක දක්වන්නේ කිච්ඡං සද්ධම්ම ශ්‍රවණං, ඒක ඊටාම දුර්ලභව අහන්නට ලැබෙන දෙයක් කියලා. මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන් ලැබෙන නම් ප්‍රධාන වශයෙන් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය වැඩ සිටින ස්ථානයක් වෙන්නට ඕන. ඒ බුදුහාඳුරන්ගේ බුදු ගුණ, ධර්මෙහි ගුණ, සංඝ රත්නයේ ගුණ අසා දැනගන්නට පුළුවන් වටාපිටාවක හිටියොත් තමයි, විශේෂයෙන් සුගතියක හිටියොතින් තමයි මේ ධර්ම අහන්නට ලැබෙන්නේ. සුගතියකට හිටිය විතරක් මදි. අපට ඒක අහන්නට හොඳට අංග ප්‍රත්‍ය තියෙනට ඕන. ඒක තේරුම් ගන්නට පුළුවන් බුද්ධියක් තියෙනට ඕන. ඒ විතරක් නෙවෙයි, මේ ධර්මය අහන්නට තරම් සුදුසු මානසික වාතාවරණයක්, මිත්‍යා දෘෂ්ටි වලින් මිදලා ඒ වගේම පත්‍යරූපදේශ වාසයක් සහිතව අපි ඉපදෙන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරලා අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ සාධක සියල්ලක්ම එකට එක්තැන් වෙච්ච අවස්ථාවට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. වාසනාවන්ත උපතක්, සුගතියක ඉපදීමක්, කල්යාණ මිත්‍ර ආශ්‍රයක්, හොඳ අංග ප්‍රත්‍යයෙන් යුක්ත ඉපදී සිටීමක්, බුද්ධෝත්පාද කාලයක්, මිත්‍යා දෘෂ්ටියෙන් තොරවීමක්,
යහපත් බුද්ධි මට්ටමක් තිබීමක්. මෙන්න මේ කරුණු සියල්ලක්ම එකට එකතු වෙච්ච අවස්ථාවට කියනවා ෂණ සම්පත්තිය කියලා. පින්නතුනි මේ ෂණ සම්පත්තිය කියන්නේ ඊටාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව. Very rare auspicious moment that we receive throughout our previous karmic energy, spiritual energy, our fortune. එතකොට මේ අතීත කර්ම ශක්තියෙහි ආනිසංස විදියට අපිට මේ සද්ධර්මය ලැබෙනකොට ඒ සද්ධර්මය ලබා ගන්න අපි දක්ෂ වුණොතින් අපට අපේ ජීවිතේ මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපේ සිත ඉහළටම දියුණු කරලා අපි ලෝකේ වටිනාම පුද්ගලයන් බවට පත් කරගන්නට අපට දුකෙන් නිදහස් වෙන්නට මාර්ගය බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තුලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ලෝකේ ප්‍රධාන වශයෙන් මිනිස්යන් සත්‍යයන් යන මාවත් දෙකක් තියෙනවා. එකක් සාමාන්‍ය ලෝක යන විදිහට යන අනුසෝතගාමී ක්‍රමය. ගංගාවක් පහට ගලා යනවා වගේ පල්ලෙහාට ගලා යන ස්වභාවයට කියන අනුසෝතගාමී කියලා. සාමාන්‍ය කෙනෙක් ඉගෙන කියාගෙන රැකී රක්ෂාදිය කරලා විවාහ වෙලා දරුවෝ ලබාගෙන සාමාන්‍යයෙන් මහලු වෙලා මේ ජීවිතේ නිමාවටපත් වෙන අවස්ථාවක්. ඒ වගේම ධර්මානුකූල ජීවිතය කියන්නේ පටිසෝතගාමී දහම. මේ කුඩුගම් බල යන දහම. ඒක අපේ ලෞකික ජීවිතයේහි දෑමෙම ජීවිත ගත කරන අතරේදී ආධ්‍යාත්මික ලොකු පරිවර්තනයක් වෙනවා. දිනෙන් දින අපි මානසිකව දියුණු වෙනවා. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් කාලය ගත කරනකොට ඔහු බාහිර භෞතික දේවල් ගැන පුද්ගලයන් ගැන විශ්වාසය තියලා කටයුතු කරනවා. කලක් ගත වෙනකොට ඒව ටිකෙන් ටික වියපත් වෙනවා, දි รา පත් වෙනවා, අහිමි වෙනවා, මරණයටපත් වෙනවා. ඒ වගේ විස්තරයමනට සිද්ධ වෙනවා. එතකොට ජීවිතයේ අවසාන කාල වෙනට ටිකෙන් ටික අර මුල් කාලයේ තිබුණ සතුට අඩු වෙලායි තියෙන්නේ. මේක තමයි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. ඉතින් මෙවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අප තේරුම් අරගෙන පිළිපදිනවා නම් අප සාමාන්‍ය ජීවිතයේ ඉගෙනීම් කටයුතු, රැකී ආරක්ෂාදී කටයුතු, දරුවන්ගේ කටයුතු, ඥාතික යුතුයකම්, සමාජමය වගකීම් මේව කරන අතරේදී අපි මානසිකව ආධ්‍යාත්මික ගමනක ගිහිල්ලා අපි වයසට යන්න යන අපේ සතුට අඩු වෙනව නෙවෙයි, එන්න එන්නම සතුට වැඩි වෙනවා. ඇයි ඒකට හේතුව? අපි වැඩි විශ්වාසී තියලා ඉන්නේ අපේ මනස ගැන. අපේ හිත දිනු කරන්නයි අපි වැඩිපුර කාලයක් කැප කරලා තියෙන්නේ. ඒ නිසා අවසානයේදී අපට කොයිතරම් දේවල් අහිමි වුණත්, අපේ ශරීරය කොච්චර මහලු වුණත්, ලෙඩ වුණත්, එක්තැන් වුණත් අපි මනසින් දුර්වල වෙන්නේ නැහැ. එන්න එන්නම අපේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙනවා. මෙලව ජීවිතය සඵල වෙලා අපි නැවත ඉපදුනොත් ඉපදෙන්නේ මීට වඩා ඉහළ ස්ථානයක සුගතියක යන්නට සියලුම වටාපිටාව අප සකසාගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කිච්ඡං සද්ධම්ම සවණං, මේ ධර්මයේ ශ්‍රවණය කිරීම ඊටාම දුර්ලභ දෙයක්, අපහසු දෙයක්, ඒක සසර මහා පිනකින් ලැබෙන දෙයක්. අන්න ඒ පිනකින් ලැබෙන මේ අවස්ථාව අපේ ලබා ගන්නකොට අපි ඊටාම නුවණින්, සිහියෙන්, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් මේ ධර්මය අපේ ජීවිතයට ළඟා කරගත්තු පමණට අපට ඒ ධහමින් ප්‍රයෝජන ගන්නට පුළුවන්කම තියෙනවා. පින්වතුනි, බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන් අපට කොටස් දෙකකට සඳහන් කරන්න පුළුවන්. එකක් තමයි මේ ජීවිතයේ තුල අපි සාර්ථකත්වයටපත් වීම, නැත්නම් ලෞකික ජීවිතයේ තුල, නැත්නම් සංසාර චක්‍රය තුල අපි සාර්ථකව මේ ජීවිතයත් ගත කළා සුගතියකටත් යන මාර්ගයක් දේශනා කළා. ඒක සුගතිගාමී මාර්ගය, ස්වර්ග මාර්ගය කියලා සඳහන් කරන්න පුළුවන්. ඊළඟට දේශනා කරනවා මේ ස්වර්ග මාර්ගයේ සුගතියට අපි වැඩ කටයුතු කරගෙන ඉන්න ගමන් අපි ඊටත් වඩා ඉහළ මට්ටමට අපේ සිත දියුණු කරලා මේ සංසාර චක්‍රයම නිදහසන විදියට, අවිද්‍යාව දුරු වෙන ආකාරයට සම්පූර්ණම දුකෙන් නිදහස් වෙන මාර්ගයක් දේශනා කළා. ඉතින් මෙන්න මේ මාවත් දෙකම අපි තේරුම් ගත්තොත් තමයි අපි සැබවින්ම දක්ෂයන් බවට පත් වෙන්නේ. ඉතින් මේ දේශනා කරපු ධර්මයේ ගුණ හැටියට ස්වාක්ඛාත කියන පාඨයෙන් සඳහන් කරනවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. මෙන්න මේ ලක්ෂණ 6ක් ධර්මයේ දක්වනවා. ඒ ධර්මයේ ස්වාක්ඛාතයි.
මනවින් දේශනා කරපු ධර්මයක්. සන්දිට්ඨිකයි. ධර්මයේ ප්‍රගුණ කරනකොට මේ ජීවිත කාලෙම ආනිසංස අපට දැක ගන්න පුළුවන්. අකාලිකෝ ධර්මයේ පිළිපදිනකොට ඊටාම ඉක්මනින් මේකේ ආනිසංස දැනගන්න පුළුවන්. එහි පස්සිකෝ ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න කියලා ආරාධනා කරන්න පුළුවන් දහමක් මේක. ඕපනයිකෝ මේ දහම තමන් වෙත පමුණුවාගෙන ආනිසංස දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන් දහමක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි මේක නුවණැත්තන් විසින් වෙන වෙනම දැනගත යුතු දහමක්. නැත්තම් අපේ හිතවත් කෙනෙක් ඥාතියෙක් දැනගත්තට විතරක් අපිට මේක දැනගන්න බෑ. අපිම මේක අහලා නුවණින් තේරුම්ගෙන පුහුණු කළ යුතු දහමක් මේක. ඉතින් ධර්මයේ මූලික ගුණාංග ලෙස මේ කරුණ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් මේ ධර්මය අපට ලැබෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන්. යහපත් මිතුරන් අපට මුණ ගැහුණාම ඒ යහපත් මිතුරන්ගේ මාර්ගයෙන් මේ දහම අහන්න ලැබෙනවා. ධර්මය අහන්න ලැබෙනකොට ඒ අහන ධර්මයේ නෝනින් මෙනෙහි කරනවා නම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ධර්මයේ නෝනින් මෙනෙහි කරනකොට අපට සම්මා දිට්ඨිය ලැබෙනවා. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය දැන් මේ කාලේ නම් අහන්න පුළුවන්, කියවන්න පුළුවන්. වෙනත් මාධ්‍යයක් ඔස්සේ මේ ධහම තමන්ගේ ජීවිතයට ලැබීම. මෙන්න මේ කරුණ දෙක එක්තැන් වෙච්ච අවස්ථාවේදී අපට ලැබෙන දේ තමයි සම්මා දිට්ඨිය කියන දේ ලැබෙනවා. යහපත් දැක්මක් ලැබෙනවා. නැත්නම් ආර්යශ්‍රැංගික මාර්ගයේ මුල් පියවරට අපිපත් වෙනවා. සම්මා දිට්ඨිය ලැබුණු පමණට අපට සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී මේ ආර්යශ්‍රැංගික මාර්ගයේ අනිත් කරුණු සම්පූර්ණ වෙලා අපි ටිකෙන් ටික මේ දහම් මගේ ඉදිරියට යනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපට ලැබෙන ප්‍රධානම දෙයක් තමයි අපේ ජීවිතයට සිද්ධවන්නේ මොකක්ද කියන එක අපට අවබෝධ වෙනවා. ඒ වගේම අප වටා පිටාවේ තියෙන ලෝකයේ ස්වභාවය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ අතරිනුත් විශේෂයෙන්ම අපේ ජීවිතයේ ක්‍රියාත්මක වන මේ කර්ම චක්‍රය අපේ ජීවිතේ පිටුපස්සේ තියෙන අපට නොපෙනෙන දෙයක්. ඒ තමයි අපි කරන කුසල අකුසල කර්ම ශක්තිය. හරියට අපේ ජීවිතේ හරියට අයිස්බර්ග් එකක් වගේ. ඒ අයිස්බර්ග් එකෙන් ඉහළ පේන කොටස තමයි අර වතුරෙන් ඉහළට තියෙන කොටස තමයි අපි මේ දිනදා කටයුතු කරන ආකාරයේ ලෝකෙට පේන ස්වභාවය. අයිස්බර්ග් එකකින් යට තියෙන කොටස වගේ තමයි අපි සසර කළා වූ කර්මයන් සහ මේ ජීවිතේ කළා වූ කුසල අකුසල කර්ම ශක්තිය. ඒක වතුරෙන් යට තියෙන නොපෙනෙන කොටස. මේ කොටස පේනතුනේ අර වතුරෙන් ඉහළ තියෙන කොටසට වඩා හුඟක් විශාලයි. ඒක හුඟක් පුළුල් පරාසයක් තුළ විහිදලා තියෙනවා. අපි ජීවිතේ නොඑක් දේවල් කරනවා, ඉගෙන කියා ගන්නවා, රැකිරක්ෂා කරනවා, විවිධ විදිහේ උපක්‍රම මගින් ජීවිතය සකසා ගන්නට, දියුණු කර ගන්නට උත්සාහ කරනවා. මේ සියල්ලක්ම අර උඩින් පේන කොටස වගේ. පින්නතුනේ අර යටින් පේන නොපෙනෙන විශාල කොටස වගේ තමයි අපේ කර්ම ශක්තිය. මේ නිසාමයි බුදුහාඳුර දේශනා කරේ කම්මස්සකෝම්හි කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ ආදී වශයෙන් කර්මය තමයි අපේ ජීවිතයේ තියෙන ප්‍රධානතම කරුණ බවට පත් වෙන්නේ. ඒක සුවිශාල බලපෑමක් අපේ ජීවිතේට කරනවා. ඒක තමයි අපේ ඥාතිවරයා. ඒක තමයි අපේ සැබෑ දෑවැද්ද, දායාදේ කියලා දේශනා කළා. නමුත් හැම දෙයක්ම කර්මෙන් වෙනවා කියන එකක් බුදුදහමේ කියන්නේ නැහැ. නමුත් කර්මයේ සුවිශාල බලපෑමක් අපේ ජීවිතවලට කරනවා. ඇතැම්මට අපි මහන්සියෙන් ඉගෙන කියාගත්තත් මේ කර්ම ශක්තියේ ලොකු අනතුරක් අපට තියෙනවා නම් ඇතැම්මට අපට ලොකු හානියක් වෙනවා. අර අපේ ලැබපු මහන්සියෙන් ලබාගත්තු දේවල් සියල්ලක්ම එක මොහොතෙන් කඩා වැටෙන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවය අපි අවබෝධ කරගන්නට ඕන. මේ ස්වභාවය යම් කිසි කෙනෙක් දැක්කොත් ඔහු ඒකාතකින් අර අකුසල කර්ම ශක්තියෙන් එන්න තියෙන විපාක දුර්වල වෙන විදියට ප්‍රබල කුසල දහම් සිද්ධ කළා අර අකුසල යටපත් කරගන්නට උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් දැනට තියෙන කුසල කර්ම ශක්තිය තියෙනවා නම් ඒක තවත් කුසල් දහම් එකතු කරලා පෝෂණය කරගන්න උත්සාහ කරනවා. මේක තමයි අප බුද්ධිමත් අය විදියට කළ යුත්තේ. ධර්මයේ ආනිසංස ලැබෙන්න ධර්ම අවබෝධය ලැබෙන්න අපි හැකිතාක් දුරට කර්මෙන් ලබා ගන්න පුළුවන් ඉහළම වාසි ටික අපි ලබා ගන්නවා. මේක අපිට තියෙන ලොකු අවස්ථාවක්. මේක ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය කර පමණට.
ඉහළම පින්කම් මොනවද කියලා තේරුම් අරගෙන ඒ පින්කම් තුලින් ශක්තිමත්ව අකුසල දහම් හැකිතාක් යටපත් වෙන ආකාරයට ඉන්න පුළුවන් නම් අපේ ජීවිතය හුඟක් සාර්ථක කරගන්න පුළුවන්. අපි කොයිතරම් දුරට කුසල කර්ම ශක්තියෙන් ලෞකික ජීවිතය තුළ සිද්ධ කළත් පුඤ්ඤාවි සංඛාර විදියට ආනෙන්ජාවි සංඛාර විදියට අප සිද්ධ කළත් අපට එන දුක් පීඩා වලින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන යම් කිසි සීමාවකට විතරයි. ඒ සීමාවෙන් එහා අපට ඒ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් මහලු වීම, ලෙඩ වීම, මරණයටපත් වීම, ප්‍රිය විප්‍රයෝග මේ වගේ දේවල් වලට අපට බොහෝ විට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ දුක් ටිකිනු සම්පූර්ණම නිදහස් වෙන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියේ දෙවෙනි කොටසෙන් පටිච්චසමුපාද පිළිබඳ අවබෝධයෙන් අපට දිනු කරගන්නට අවවාද අනුශාසනා කළේ. එක පැත්තකින් අපි කම්මසගතා සම්මා දිට්ඨිය ඉඳලා පුඤ්ඤාභි සංඛාර දිනු කරගන්න ගමන් අපේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්නා ගමන් අනිත් පැත්තෙන් අපි දක්ෂ වෙන්නට ඕන මේ මොහොතේ තමන්ගේ හිතට දුකක් සංతాපයක් එනවනම් ඒකට හේතුව මොකද්ද? ඒ දුක හටගන්නේ කොහොමද කියලා දැනගෙන ඉක්මනින්ම මෙන්න මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය සඳහා අපි කටයුතු කරන්නට ඕන. මෙන්න මේ දෙකම කළොතින් තමයි ඇත්තටම අපි සැබෑ ලෙසම අපේ ජීවිතයෙන් නිසි ප්‍රයෝජන ගන්නව වටපත් වෙන්නේ. පින්නතුනි බුදුහාඳුර දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්මමුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මමුත්තමං කියලා. යම් කෙනෙක් ධර්මයේ නොදක අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා කිසියම් කෙනෙක් ධර්මයේ දැකලා එක දවසක් ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන එක දවස උතුම් කියලා දේශනා කළා. පින්නතුනි අපි නිසිලස ධර්මයට පැමිණියොතින් අපට එක දවසක් ජීවත් වීම අවුරුදු 100ක් ජීවත් වුණා වගේ. අපි ධර්මානුකූලව නිසිසේ ජීවිතය සකසා ගත්තොතින් අපේ ජීවිතේ ජීවත් වුණු කාලය මදි කියලා අපට හිතෙන්නේ. අපි හෙට උදෑසන මිය ගියත් අපේ ජීවිතේ ඵලයක් ප්‍රයෝජනයක් අරගෙන මිය යන අය වටපත් වෙනවා. මෙන්න මේ සඳහා අපි හැකිතාක් දුරට ධර්ම ඥාණයෙන් පෝසත් වෙන්නට ඕන. ඒ දහම අපේ ජීවිතේට හැම මොහොතෙම පුහුණු කරන්නට ඕන. ධර්මය කියන්නේ එක වෙලාවකට පුහුණු කරන දෙයක් විතරක් නෙවෙයි. ඒක අපි හුස්ම ගන්නවා වගේ. අපි පියවරක් තබන පාසක් අප තබන පියවරක් පාසාම මේ දහම සමග එකට ජීවත් වුණොතින් තමයි සැබෑ ලෙස මේ දහමේ ආනිසංස අපට ලැබෙන්නේ. ධර්මයේ ගුණ සඳහන් වන පාඩයේ තියෙන කරුණු අපි තවදුරටත් පැහැදිලි කරලා බලමු. බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය ස්වාකාතයි. ඒක ඊටාම මනවින් දේශනා කළා. ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසాన කල්යාණං, සාත්තං සව්‍යඤ්ජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං කියපු විදියට මේ දහම මුල හරිම ලස්සනයි. මැද ලස්සනයි. ඒ වගේම අවසානයේ ලස්සනයි පරිපූර්ණයි. මුල මැද අග පරිපූර්ණ වූ දහමක් දේශනා කළේ. මුල කියන්නේ මොකක්ද? ධර්මාර්ගයේ ආරම්භයේ සීලය. මැද කියන්නේ සමාධිය. අවසානයේ කියන්නේ ප්‍රඥාව. මෙන්න මේ මුල මැද සහ අග පරිපූර්ණ වූ ලස්සන වූ දහමක් උන්වහන්සේ දේශනා කළේ. කේවල පරිපූර්ණ හැම පැත්තෙම පරිපූර්ණයි මේ ධර්මය. කිසිම පැත්තකින් අඩුවක් කියලා නැහැ. ඔබ ධර්මයේ කියවොතින් ඔබ ධර්මයේ දන්නවනම් ඔබට තේරෙයි මේ දහමෙන් අපේ ජීවිතයට අඩුවක් කියලා. මෙන්න මේ දේ අපේ ජීවිතයේ බුදුහාඳුර දේශනා කළේ නැහැ කියන කරුණක් නැහැ. අපි අධ්‍යාපනය ලබන්නේ කොහොමද? දරුවන්ට යුතුයකම් කරන්නේ කොහොමද? ස්වාමි භාර්යාවන් සමගින් ජීවත් වෙන්නේ කොහොමද? රටක් පාලනය කරනවා නම් කොහොමද දැහැමිව පාලනය කරන්නේ? ඥාති මිත්‍රාදීන්ට සලකන්නේ කොහොමද? රජයට තමන්ගේ යුතුයකම් ඉටු කරන්නේ කොහොමද? මේ ආදී කරුණු විතරක් නෙවෙයි. ඒ රජවරුන් අතරින් සමගින් ජීවත් වෙන්නේ කොහොමද? ලෝක සාමය දිනු කරගන්න මොකද්ද කරන්න ඕන? මේ වගේ ලෝකය ගැන සඳහන් කරලා මේ අපි ඉන්න පෘථිවියේ ස්වභාවය මොකද්ද? මේ අපි ඉන්න සෞරග්‍රහ මණ්ඩලය, මේ අපි ඉන්න ගැලැක්සිය, මේ විශ්වය, මේ ලෝකය ගැන විස්තර කරන ගමන් ඊට වඩා මූලිකත්වයේ දුන්නේ බුදුහාඳුරෝ මේ සිත දිනු කරගන්න ක්‍රමය. අපේ හිතට යම්කිසි දුකක් පීඩාවක් එනවා නම් හිතේ ස්වභාවය මොකද්ද? ඒ වෙලාවේ අපේ හිතේ තියෙන්නේ එක්ක රාගයක් එක්ක ද්වේෂයක්. ඒ රාග ද්වේෂ දෙකටම මුල්වන්නේ මොකද්ද? අවිද්‍යාව කියන අකුසල මූලය.
ඒ අකුසල මූලය කියන්නේ මොකද්ද? ඒ අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ අපේ හිතේ මේ ලෝකේ යථා ස්වභාවය මනවින් තේරුම් ගැනීම. මෙන්න මේ සියලුම කරුණු බුදුරජාණන් වහන්සේ අපට ඊටාම මනවින් දේශනා කළා. ඒ නිසා ඕනෑම දෙයකට විසඳුම බුදුදහම තුල දැක්වෙනවා. අපේ මනසෙහි සුවතාව විතරක් නෙවෙයි. අපේ ශාරීරියේ නිරෝගීව තියන කරන්න ඕනේ මොකද්ද කියන එක ගැන ධර්මයේ තුල පැහැදිලි කරලා දීලා තියෙනවා. නමුත් මේ සියල්ලටම වඩා බුදුදහමෙන් අගය කරන්නේ කොහොමද අපි මානසිකව ජීවත් වෙන්නේ කියන එක. අන්නේ සඳහායි නිතරම මගේ පෙන්වන්නේ. සුසුකංවත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා. අපි සුවසේ ජීවත් වෙමු. මානසිකව රෝගීව ඉන්න අය අතුරින් මානසික රෝගීන් ඉන්න ලෝකයේහි මානසිකව නිරෝගීව ඉන්න අය බුදුහාමුදුර අපට දේශනා කළේ. මේ ලෙස අපේ ජීවිතය සකසා ගත්තොත් හරියට අපට අර විලක තියෙන නෙළුම් මලක් වගේ පද්මෝපකාර ජීවිතයක් ගත කරන්න පුළුවන්. විලේ මඩෙන් ඇති වෙලා වතුරෙන් ඉහළට ඇවිල්ලා මඩේවත් වතුරේවත් නොගෙනී තියෙන පියුමක් වගේ මඩ සහ වතුරෙහි නොගෙටී තියෙන පියුමක් නෙළුම් මලක් වගේ අපට මේ සමාජයේ නැමැති කෙලෙස් සහිත පරිසරය තුල ජීවත් වෙමින් නිකලෙස්ව බීතරාගීව පියුමක් වගේ ජීවත් වෙන ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ලෝකයේ බොහෝ දෙනා යන්නේ මේ මුළු සමාජයක් නිවැරදි කරන්න. ලෝකේ තියෙන සියලුම ප්‍රශ්න විසඳන්න තමයි බොහෝට අපි උත්සාහ කරන්නේ. නමුත් පින්නතුනේ යම්කිසි ප්‍රමාණයකට අපට බුද්ධිමත් උත්සාහයෙන් කරන්න පුළුවන්. නමුත් ඒකේ සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට අපට කරන්න පුළුවන් කමක් නැහැ. වරක් කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආපු වෙලාවේ බුදුහාඳුර සඳහන් කරනවා රජතුමනි හතර දිසාවෙන් මහා පර්වත හතරක් එනවා. උතුරු දිසාවෙන්, නැගෙනහිර දිසාවෙන්, දකුණෙන්, බටහිරින් කියන මේ සතර දිසාවෙන් මහා පර්වත හතරක් වේගෙන් අපි වෙත එනවා නම් ඒ පර්වත හතරෙන් නිකන් නෙවෙයි. ඒ සතර දිසාවෙම තියෙන සියලුම දේවල් විනාශ කරමින් අපි දිසාවට එන්නේ කියලා අපි දන්නවනම් ඒ වෙලාවේ රජතුමනි ඔබට මොකක්ද කරන්න තියෙන්නේ කියලා. රජතුමා සඳහන් කරනවා ස්වාමීනි හතර දිසාවෙන් මේ වගේ විශාල පර්වත හතරක් එනවනම් ඒ එන්නේ සියලුම දේවල් විනාශ කරමින් නම් මට දුවල බේරෙන තැනක් නැහැ. සැඟ වෙන තැනක් නැහැ. මට ධර්මයේ හැසිරීම හැර වෙන කරන්න දෙයක් නැහැ කියලා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා රජතුමනි අන්න ඒ වගේ තමයි. මහලු වීම, ලෙඩවීම, මරණය, නැවත ඉපදීම කියලා. ජරා, ව්‍යාධි, මරණ, ජාති කියන මෙන්න මේ දුක් හතර වේගයෙන් හතර දිසාවෙන් අපි වෙත වේගෙන් එනවා. ඒක කිසිම කෙනෙකුට වළක්වන්න පුළුවන් කමක් නැහැ. අන්න එවැනි ලෝකයකට මේ ධර්මයේ හැසිරීම තරම් දෙයක් වෙන කරන්න දෙයක් අපිට නැහැ. ඒ ධර්මයේ තමයි අපේ මනසට තියෙන එකම බෙහෙත. ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත බික්ඛෝ කියලා දේශනා කළේ මේකයි. ධර්මයේ සමාන ඖෂධයක් නැහැ. මේ ඖෂධය පානය කළ නිරෝගී වෙන්න කියලා. ඔබ දන්නවා වර්තමානයේ ලෝකයේ කොයිතරම් අභියෝග මැදද අපි ජීවත් වෙන්නේ. එක පැත්තකින් නොයෙක් විදිහේ ලෙඩ රෝග. ඒ ලෙඩ රෝග අතරින් වසංගත රෝග, පැතිරෙන රෝග ලෝකයේ වේගයෙන් පැතිරෙමින් යනවා. වෙනත් පැත්තකින් ලෝකයේ යුද්ධ. එක පැත්තකින් ලෝකයේ ස්වාභාවික උපද්‍රව, අයිස් කඳු දිය වෙලා විශාල හානියක් කරා යොමුවෙන් ඉන්නේ. මෙන්න මේ වගේ එක පැත්තකින් ලෙඩ දුක්, වසංගත, වෙනත් පැත්තකින් යුද්ධ, අනිත් පැත්තෙන් ස්වාභාවික උපද්‍රව, ගිනි කඳු, ගංගා ගැලීම්, වාතයේ උෂ්ණත්වය වැඩි වීම මේ වගේ හැම පැත්තෙම දිනපතාම අපට තියෙන අභියෝග වැඩි. ඒ වගේම දැඩි නියං කාල හේතුවෙන් ආහාර පාන වලින් තියෙන දුෂ්කරතාවයන්, දුර්භික්ෂයන් මේ සියලුම වටා පිටාවක් සහිතවයි පේනොතින අපි ජීවත් වෙන්නේ. අන්න එවැනි ලෝකයකට බුදුහාමුදුර දේශනා කළේ අපි මේ මනුෂ්‍යාත්ම භාවය ලබා ගත ඉතාම දුර්ලභව දුෂ්කරව. ඒ ලබා ගත්තා වූ දුෂ්කර මනුෂ්‍ය ජීවිතයෙන් අපි ලබන ප්‍රයෝජනය තමයි හුදෙක් ඉගෙන කියාගෙන රැකිරක්ෂාවක් කරලා දරුවෙක් හදලා ඇස් දෙක පියාගන්න එක විතරක් නෙවෙයි. ඊට වඩා ජීවිතය අතාර්ථයක් අපේ තියෙනට ඕන. එක අතකින් අපි ලැබපු මේ ජීවිතයෙන් ලෝකයට උපරිම යහපතක් කරන්නට ඕන, සේවයක් කරන්නට ඕන. අනිත් අතින් අපේ හිත උපරිම මට්ටමට අපි දියුණු කරගන්නට ඕන. මෙන්න මේ දෙකෙන්ම අපි පොහොසත් වෙන්නට ඕන. අන්න ඒ සඳහා දේශනා කරපු ධර්මය ස්වාක්ඛාත වූ ධමයක්, මනවින් දේශනා කරපු ධර්මයක්. මේ බුදු දහම සොයාගෙන පින්නතුනි අද වර්තමානයේහි
උපතින් බෞද්ධයට වඩා වැඩිපුර මේ ධර්මය කරා එන්නේ උපතින් අබෞද්ධය. අද ලෝකේ වැඩිපුරම කැපවීම කරන්නේ, ධනය වියපැහැදම් කරන්නේ, පරේෂණ කරන්නේ, පුහුණු කරන්නේ. මේ ධර්මයේ ලෝකේ ව්‍යාප්ත කරන්නේ වැඩිපුරම මහන්සි වෙන පින්නතුනි. ඔබ හොඳින් මතක තියාගත යුතු කාරණයක් තියෙනවා. උපතින් බෞද්ධය නෙවෙයි, උපතින් අබෞද්ධය. ඒ අය ධර්මයේ හොයාගෙන ඇවිල්ලා මේ ධර්මයේ වටිනාකම තේරුම් අරගෙන ඊළඟට ඔවුන් මේ ධර්මයේ පිළිපැදලා ඒ ලබන සතුට ආස්වාදය මුළු ලෝකයට දෙන්නට අනාගතයට මේක ගෙන යන්නට උපරිම උත්සාහයක් දරනවා. ගත වූ දශක කිහිපයකට කලින් ලෝකෙ හිටිය ප්‍රධාන මනෝවිද්‍යාඥයෙක් ඒබ්‍රහම් මාස්ලෝ කියලා. ඔහු ඉදිරිපත් කළ අවශ්‍යතා හේතුව කියලා. The hierarchy of needs කියලා. මිනිසයා ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් සමෘද්ධිමත් වෙනකොට සමාජ මට්ටමින් ඉහළට යනකොට ඔහු ඊට පස්සේ ඉහළින්ම බලාපොරොත්තු වන්නේ ආත්ම සාක්ෂාත්කරණය self actualization කියන එක. මෙන්න මෙතෙන් තමයි අද ලෝකෙම එන්නේ. මනස දියුණු කරන්න මොකද්ද කරන්න ඕනේ කියන එක සොයාගෙනයි අද ලෝකයේ බොහෝ විද්වතුන් එන්නේ. පසුගිය දශක කිහිපය තුළ ලෝකෙ හිටිය ප්‍රධානතම මනෝවෛද්‍යවරුන්, උපදේශකවරුන්, මනෝවිද්‍යාඥයන් උත්සාහ කළේ මිනිස්යාගේ ඉහළම අභිලාෂය මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ සඳහා වුන් කරුණු කිහිපයක් ඉදිරිපත් කළා. එකක් තමයි self realization කියන එක. ආත්ම අවබෝධය කියන එක. ඒ වගේම self actualization ආත්ම සාක්ෂාත්කරණය. ඒ වගේම self fulfillment ආත්ම පූර්ණය. මේ ආත්ම අවබෝධය, ආත්ම සාක්ෂාත්කරණය, ආත්ම පූර්ණය කියන මෙන්න මේ තුනට තමයි අද ලෝකයේ ඉහළම මනෝවිද්‍යාඥයන් ගැන උත්සාහ කරන්නේ. ඒ සඳහා වුන් පරීක්ෂණ කරන්නේ. මෙහෙම පරීක්ෂණ කරන අතුරින් පින්නතුනි බොහෝ දෙනෙක් අවසානයේ අවිල නවතින බුදුදහම ළඟ. ආත්ම අවබෝධයට මොකද්ද කරන්න ඕන කියලා බුදුදහම ඊටාම ලස්සනට මේ මනස විග්‍රහ කරලා තියෙනවා. අපේ සිත සහ කය සකස් වෙච්ච ආකාරය ගැන විස්තර කරලා තියෙනවා. ලෝකයේ විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට ආත්ම සාක්ෂාත්කරණය මොකද තමයි ඉහළටමපත් වෙන ඕන தත්ත්වය. ඒ தත්ත්වය මිනිස්සු ලෝකේ නමක් හැටියට කිව්වට උන් ඒකට ඉදිරිපත් වෙන මාවත නිසිරස දන්නේ නැහැ. අනේ සඳහා තොරතුරු හොයාගෙන දෙහොන්ට බුදුදහමේ අවසානයේ හමු වෙන්නේ. ඉහළම ආත්ම සාක්ෂාත්කරණය මොකද්ද? මේ රාග ద్వේෂ මෝහ වලින් සම්පූර්ණයෙන්ම හිත නිදහස් කරගෙන පද්මෝපකාර ජීවිතයක් ගත කිරීම. self fulfillment ආත්ම පූර්ණය මොකද්ද? ආත්ම පූර්ණය කියන්නේ සන්තුට්ටි පරමන්දනං. ලද දෙයින් සතුටටපත් වීම තමා මේ මොහොතේ ලබලා තියෙන දෙයින් උපරිම ලෙස තෘප්තියෙන් ගත කිරීම. මෙන්න මේ උපරිම කරුණ ලෙස කෙරෙහි බුදුදහම ඊටාම ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා. මේක තමයි ස්වාකාත වූ දහමක තියෙන ලක්ෂණය. ඊළඟට සඳහන් කරනවා සම්දිට්ඨිකයි. මේ ධර්මයේ තියෙන තවත් ලක්ෂණයක් තමයි සම්දිට්ඨිකෝ. මේ ජීවිත කාලෙම අපට ඒකේ ආනිසංස දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන් අපි පිළිපදිනවා නම්. කොහොමද අපි ඒක දකින්නේ? ඔබ බලන්න පින්නතුනි, දාන සීල භාවනා වශයෙන් පින්කම් කරමින් ඔබ කාලයක් ගත කරන්න. ඔබට ජීවිත කාලෙම මේකේ ආනිසංස දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. දන් දෙනකොට බලන්න පීති මුදාරං වින්දති දාතා කියලා සඳහන් කරනවා. දන් දෙන කෙනා උතුම් වූ උසස් වූ සතුටක් විඳිනවා කියලා. ඔබ ඔබේ දරුවන්ට සලකන අතරේදී වෙනත් අයට ටිකෙන් ටික සලකන ඔබ හුරු වෙන පින්නතුනි. ඔබේ දරුවට සපත්තු කූට්ටමක් අරන් දෙන ගමන් පුළුවන් නම් වසරකට සැරයක් hali වෙනත් දරුවෙකුට සපත්තු කූට්ටමක් පොත් කට්ටලයක් අරන් දෙන්න බලන්න. ඔබට කොච්චර සතුටක්ද ඒක. ඒ වගේම ඔබේ අම්මට තාත්තට ඔබේ දෑතින්ම සලකන්න ඔබ කාලයක්. ඔබට ඒ සතුට මේ ජීවිත කාලෙම දැක ගන්න ලැබෙනවා. ඔබේ සහෝදර සහෝදරයන්ට පුළුවන් මට්ටමින් උදව්පකාර කරන්න. අසරණ කෙනෙකුට උපකාරයක් කරන්න. මරණයට ඉන සතෙක් නිදහස් කරන්න. ධර්ම දාණයෙන් උපකාරයක් කරන්න. පින්නතුනි මෙන්න මේව කලක් කරනකොට තමන්ගේ ජීවිතයේ සතුට එන්නෙම වැඩි වෙන ආකාරයක් ඔබට දැක ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් හිතන්නේ මේ පින්කම් කරන්න ඕන මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න කියලා. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් පින්කම් කරන්න ධර්මයේ හැසිරෙන විස්රාම යනකන් ඉන්නේ. නමුත් පින්නතුනි මේ දහම එහෙම දහමක් නෙවෙයි. මේ ධර්මයේ පිළිපදින්න ආරම්භ කරපු මොහොතේ පටන්ම ආනිසංස දැනගන්න පුළුවන්. පින්කම් ගැන සඳහන් කරන්නේ චිත්තාලංකාරං චිත්ත පරිකාරං කියලා. සිත අලංකාර කරන දේවල් සිතට පිරිකර කියලා. ඔබ අහලා ඇති දැකලා ඇති ඇතැම්මට බුරුමේ තායිලන්තේ වගේ රටවල අය
උදෑසන අවදි වෙන්නෙම ස්වාමීන් වහන්සේ කෙනෙකුට යමක් පූජා කරන්න අදහසින්. පිණ්ඩපාත බෙදන අදහසින් තමයි පාන්දරම නැගිටින්නේ. ඒ අය පිනක් කරගන්නවට වඩා යාලා සලකන්නේ ඒක බ්ලෙසින් එකක් කියලා, ඒක ආශිර්වාදයක් කියලා. උදෑසන ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකීම, ස්වාමීන් වහන්සේ කෙනෙකුට කුමක් හෝ දෙයක් පූජා කිරීම, ඔවුන්ගේ දවසටම ආශිර්වාදයක් බ්ලෙසින් එකක් විදිහට සලකන්නේ. ඔවුන්ට එකෙන් පිනක් ලැබෙනවා. නමුත් ඊටත් වඩා එකෙන් කොච්චරනම් හිත ලස්සන වෙනවද? ඔබත් බලන්න ඔබ උදෑසන අවදි වෙනකොටම අපි කලින් සතිය සඳහන් කළා ඔබ ඉන්න ආසනෙ ඉඳගෙන ටික වේලාවක් මෛත්‍රිය වඩන්න කියලා. මේ නිවසේ සිටින සියලුම දෙනා සුවපත් වෙත්වා. මට අද දවසේ මුණ ගැහෙන සියලුම සත්වයන් සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා වඩලා දවස පටන් ගන්න. කොච්චරනම් Tamante ඒකේ ආනිසංස දැනගන්න පුළුවන්ද? දානේ ආනිසංස වලටත් වඩා පින්නතුනි ටික දුරක් අපි ඉහළට යනකොට අපි සිල්වන්ත වෙනකොට Tamante මේ ජීවිත කාලේ ආනිසංස දැනගන්න පුළුවන්. අපි සොරකම් නොකරනවා නම්, සොරකමින් වැළකීලා ඉන්නවා නම් අපට කොච්චර මනසට සැහැල්ලුවක්ද ඒක? කොච්චර නිදහසක්ද ඒක? අපට බයක් නැතුව නිදහස යන්න පුළුවන්. අපි බොරු නොකියන කෙනෙක් නම් බොරු කියනට කොච්චරනම් ඒ බොරුව සංගවන උත්සාහය කරන්න ඕනද? බොරු නොකියන කෙනෙක් නම් කොච්චර සැහැල්ලුවක්ද ජීවිතේ? අපි කේලම් කියලා අනිත් අය ભેද නොකරනවා නම් අපිට කොයිතරම්නම් විවෘතව කෙනෙක් ආශ්‍රය කරන්න පුළුවන්ද? අපි කියපු දෙයක් අහවලාගෙන කිව්වා කියලා අපිට කාටවත් කියන්න ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් නැහැ. අපට හරියම නිදහසෙන් අපට ජීවිත ගත කරන්න පුළුවන්. අපි කතා කරන දේෙන් අනිත් කෙනාට හානියක් නොවෙනවා නම්, හිත නොරිදෙනවා නම් අපිට කොච්චර එක හිතට සතුටක්ද? අපි ඇතැම්මට හිතට ආපු ගමන් යම් කිසි දෙයක් කෙනෙකුට කියන්න පුළුවන්. ඒ වෙලාවේ අපට පොඩි සතුටක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ කියන දේ වැරදි දෙයක් නම්, හිත රිදෙන දෙයක් නම් අපට කොච්චරනම් පස්සේ ගැන හිතනකොට දුකක් වෙනවද? අපට ඒ ගැන හිතනකොට කොච්චර අපහසුවක්ද? ඒ වගේම කාමයේ වර්ධව හැසිරීම, මේ වගේ දේවල් වලින් කොයිතරම්නම් හානියක් වෙනවද? ඒක කෙටි ආස්වාදයක් තිබුණට ඒකෙන් තා බොහෝ දෙනෙකුට කොච්චරනම් දුකක් වේදනාවක් ඇති වෙනවද? පින්නතුනි, බලන්න මේ සිල්වන්ත ජීවිතය කොයිතරම්නම් Tamanට සැහැල්ලුවක් ගෙන දෙනවද කියලා. බුදුහාමර දේශනා කළා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් වෙන්න කියලා. ඒ වගේම සූදුවෙන් වෙන් වෙන්න කියලා. අවේලාවෙහි අනවශ්‍ය විදියට වීථි සංචාරයේ රාත්‍රී ගමන් යෑමෙන් වළකින්න කියලා. බලන්න පින්නතුනි, මේ දේවල් වලින් වළකිනවා නම් කොයිතරම් නිදහසක්ද? කොයිතරම් සතුටක්ද? කොයිතරම් නිරෝගී භාවයක්ද? කොයිතරම්නම් Taman එකට ඉන්න අය ගැන කොච්චර විශ්වාසනීයත්වයක් ඇති වෙනවද? තමා අවම වශයෙන් පංචශීලය ආරක්ෂා කරනවා නම් ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමවර්ධ හැසිරීම, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය, මේව දැනටත් මේ පින්නතුන් වැළකෙනවා අපි දන්නවා. කුමන හෝ අඩුවක් පොඩි හරි තැනකින් වෙනවා නම් ඒවත් හැකි ඉක්මනින් ඒව හදා ගන්න උත්සාහ කරන්න. අද දවසේ Tamanට ශික්ෂාපද දෙකක් වෙන්න පුළුවන් ආරක්ෂා කරන්න පුළුවන්. ඒ දෙක හොඳට ආරක්ෂා කළා සතුටු වෙන්න. හෙට දවසේ අදිස්ථාන කරගන්න මං තවත් ශික්ෂාපදයක් මගෙන් සිදුවන අඩුපාඩුවක් මං හදාගෙන හෙට දවසේ මං ශික්ෂාපද 3ක් ආරක්ෂා කරනවා කියලා උනන්දුවෙන් කරන්න. කාලයක් යද්දී ඔබට මේ පංචශීලයේම හොඳට ආරක්ෂා කරන්න පුළුවන් ශක්තිය ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒක සන්දිට්ඨිකෝ කියපු විදිහට මේ ජීවිතේෙම ඔබට එකේ සතුට, ආස්වාදයේ ආනිසංස දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ නිවසේ සතුට, ඥාතීන් අතර තියෙන විශ්වසනීයත්වය, දූ දරු ස්වාමි භාර්යාවන් අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය එන්න වැඩි වෙලා ජීවිතේ එන්න ලස්සන වෙන ආකාරය ඔබට දැනගන්න පුළුවන්. සීලයටත් වඩා ඉහළට ගිහිල්ලා අපි මුලින් සඳහන් කරපු ආකාරයට මෛත්‍රී වහන අපි පුහුණු කළොතින් සීල සත්ව සුවපත් වෙත්වා කියන මෙත් සිතවිල්ල ටිකෙන් ටික අපි පුරුදු කරන්න පුහුණු වුණොතින් අපට හිතට වඩාත්ම පීඩාගෙන දෙන ද්වේෂය අපිට දුරු කරගන්න පුළුවන්. බොහෝ විට අපේ ජීවිතයේ තියෙන දුකට හේතුව, සතුට නැති වෙන ප්‍රධානතම හේතුව තමයි අපි අනිත්‍යයත් සමග තියෙන අමනාපය. බුදුදහමෙහි ආඝාත පටිවිණය කියලා සූත්‍රයක් දේශනා කළා. විතක සන්තාන කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයෙන් දැක්වෙනවා කොහොමද අනිත්‍යය සමග තියෙන අමනාපය නැත්නම් අකුසල විතරක ටිකෙන් ටික දුරු කරගන්න මාර්ගය දේශනා කළා. යම් කිසි කෙනෙක් ගැන අපට අමනාපයක් තියෙනවා නම් ඒ කෙනාගේ වැරදි චර්යාවක් පිළිබඳව අපට අප්‍රසාදයක් අමනාපයක් තිබුණා, ඒ කෙනාගේ අනිත් හොඳ පැත්තක් ගැන හිතලා අර අමනාපය දුරු කරගන්න කියලා දේශනා කළා.
මේ ආකාරයට පින්නතුනේ ටිකෙන් ටික අපි යමනාපය දුරු කරගන්නුවෙන් අවසානයේ අපි ඉහළම ලෙස මෛත්‍රී භාවනා පුහුණු කරනවා නම් අපට මුළු ලෝකෙමයි පිළිබඳව දරුවන් විදියට දකින්නට පුළුවන් අපේ මනස සකස් වෙනවා. මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රිය නොනවති කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩමින් ඒතනත්තාට මේ මනුස්ස ලෝකීය බ්‍රහ්ම ලෝකයක් කරගන්න මාර්ගය බුදුහාමුදුරුවෝ අපි කෙරෙහි ඊටාම කරුණාවෙන් පැහැදිලි කළ දීලා තියෙනවා. ඉතින් පින්නතුනි මේ ජීවිතේ ලස්සන දකින්න මේ ධහම පුරුදු කරන්න. සාන්දෘෂ්ටිකෝ ධහමක ලක්ෂණය මේකයි. ඊළඟට වඩාත්ම බුදු දහමේ ප්‍රකට වෙන ලක්ෂණය අකාලික කියන ගුණය. අර සාන්දෘෂ්ටික බාටත් වඩා ගැඹුරට ගිහිල්ලා අකාලික ඊටාම ඉක්මනින් ආනිසංස දැනගන්න පුළුවන් ධහමක් මේක. අපි ලෝකයේ කරන අනිත් දේවල් වල ආනිසංස ඒ වගේ ප්‍රතිලාභ ලබන්නට කාලයක් ගත වෙනවා පින්නතුනි. ඔබ බලන්න ඔබ අධ්‍යාපනයෙන් උපාධි සාතිකයක් ලබන්න අධ්‍යාපන සූසුකම් ටික සපුරා ගන්න තැමිට ඔබ අවුරුදු 20ක් 25ක් එක දිගට කැප කළා. ඔබ රැකියාවක් ගන්න තවත් කාලයක් ගත කළා. ඔබ දරුවෙක් ලබන අවුරුදු ගාණක් ගත කළා. දරුවෙගේ සාර්ථකත්වය බලන වසර ගාණක් ඔබට වැය කරන්න සිද්ධ වෙනවා. ඒවා අපි යහපත්ව කරන ගමන් අපි දැනගන්නට ඕන ඒ හැම දෙයකම ලක්ෂණ ඒවා කාලිකයි. ඒවා හුඟක් කල් ගත වෙන දේවල්. නමුත් ධර්මය කියන්නේ මේ ලෝකේ යම් කිසි දෙයක් කළා ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා නම් ප්‍රතිඵලය කියන්නේ මොකද්ද පින්නතුනි? අවසානයේ අපි මේ හැම මොන දෙයක් කළත් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි බලාපොරොත්තු වෙන සතුටෙන් කාලය ගත කිරීම. මානසික සතුට. ඒ මානසික සතුට නැත්නම් අපි කොච්චර අධ්‍යාපනයක් ලැබුවත් වැඩක් තියේද? අපේ දරුවෝ කොච්චර ඉහළට ඉගෙන ගත්තත් ප්‍රයෝජනයක් තියනවද? අපිට කොච්චර ධනය තිබුණත් කොච්චර හිතවන්ත ආදීන් හිටියත් අපේ මානසික සතුටක් නැත්නම් අපිට ඒ වගේම ප්‍රයෝජනයක් තියනවද? කිසිදු ප්‍රයෝජනයක් නැහැ පින්නතුනි. මෙවැනි තත්වයක් මත බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ කොහොමද මානසික සතුට ඉක්මනින්ම දිනු කරගන්න ක්‍රමය කියලා. අන්න ඒකේ ප්‍රධාන උපක්‍රමයක් තමයි ක්‍රමවේදයක් තමයි මෛත්‍රී භාවනා වැඩිම. දෙවැනි ක්‍රමය සතිමත් බව සම්මා සතිය දිනු කිරීම. නිතරම සිහියෙන් ඉන්න තමන්ගේ හිතට මොකද්ද වෙන්නේ කියන එක ගැන අවබෝධය. තමන්ගේ ශරීරයට මොකද්ද වෙන්නේ කියන එක ගැන අවධානය. මෙහිදී අවසාන පියවර තමයි අපේ හිතට යම්කිසි විතරකයක් එනකොට අපි හොඳට අවබෝධ කරන් ඉන්නවා දැන් මේ මොහොතේ තමන්ගේ හිතේ ස්වභාවය මොකද්ද? මේ මොහොතේ තමන්ගේ හිතට තියෙන යම්කිසි කෙනෙක් ගැන අමනාපයක්ද? කෙනෙක් ගැන මෛත්‍රියක්ද? යම්කිසි දෙයක් ගැන ආසාවක්ද? පරිත්‍යාගශීලී හැඟීමද? මේ වෙලාවේ තමන් මුලාවෙන් මෝහයෙන් දෙන්නේ නැත්නම් ප්‍රඥාවෙන් දෙන්නේ? මෙන්න මේ වගේ තමන්ගේ මනස ගැන ඊටාම අවධානයෙන් වාසය කරනවා. මෙහෙම ඉන්නකොට තමන්ට ටිකෙන් ටික අවබෝධ වෙනවා තමන්ගේ සමස්ත ජීවිතයම කියන්නේ මේ වර්තමාන මොහොත. අපේ ජීවිතය කියන්නේ එක සිතුවිලි මාත්‍රයක් විතරයි. මේ මොහොතේ අපි යමක් ගැන හිතනකොට අපි බොහෝ විට රූපයක් එක්ක හිතන්නේ. නමුත් අපි හිතන රූපය මේ වෙලාවේ තියෙන රූපය නෙවෙයි. අපි කලින් දැකපු රූපයක්, කලින් අහපු ශබ්දයක්, කලින් විඳපු ගඳ සුවඳක්, දැනිච්ච රසයක්, ලැබපු පහසක් තමයි දැන් මේ වෙලාවේ මනසින් සිහි කරන්නේ කියලා අපට පේනවා. පින්නතුනි හිත ගැන ඊටාම අවධානයෙන් අපි හිටියොත් අපි හොඳට ධර්ම ශ්‍රවණය කළ තියෙනවා නම් හේතුඵල ධම ඉදප්පච්චතාවයේ පටිසම්පාද ගැන අවබෝධයක් තියෙනවා නම් අපි දන්නවා මේ මොහොතේ කුමන දෙයක් අපි දකිමින් හිටියත් දැන් මේ මොහොතේ ඔබ මේ ඇසට පේන රූපය, කනට ඇහෙන ශබ්දය ගැන අවධානයෙන් හිටියත් ඒ රූපය, ඒ ශබ්දය ඔබ තේරුම් ගන්නකොට ඒ රූපයත් ඒ ශබ්දයත් නිරුද්ධ වෙච්ච මොහොතක ඒ රූප ශබ්ද පිළිබඳව සංඥා චේතනා දෙක මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදිහට මෙනෙහි කරලා මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවක්. ඒ තේරුම් ගැනීමත් අනිත්‍ය දෙයක් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය කියලා අපි දැක්කොත් අපට ලෝකයේ කිසිම දෙයක් ගැන ආසා කරන්නවත් ද්වේෂ කරන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපේ හිත සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි අකාලිකෝ කියන ගුණයෙන් ඉස්මතු වෙන්නේ. මේකයි තමයි ලෝකේ ඉක්මනටම ප්‍රතිඵල තියෙන ඉක්මනටම දුකෙන් නිදහස් වෙන මාර්ගය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් අපි ඉදිරි ධර්ම දේශනාවලදී මේ කරුණු තවදුරටත් විස්තරාත්මකව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්මයේ ගුණ සඳහන් කරන්න අවශ්‍ය නිසා මේ අපි කෙටියෙන් සඳහන් කළේ. අකාලිකෝ ඒහිපස්සිකෝ මේ ධර්මයට එන්න කියලා ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට විවෘතව ප්‍රකාශ කරන්න පුළුවන්.
ඔබ කාලයක් ධර්මයේ පුහුණු කරනවා නම් ධර්මයේ ආනිසංස ඔබ දකිනකොට ඔබට අනිත්‍යයටත් කියන්න පුළුවන්. අනේ මේ බණ අහන්න, මේ බණ පිළිපදින්න, මේකේ ප්‍රතිඵල බලන්න කියලා හරියම සතුටෙන් ඔබට අනිත්‍යයට කියන්න පුළුවන්. ඔබ රසවත් ආහාරයක් දැනුනොත් ඔබ අනිත්‍යයටත් දෙනවා ඒ ආහාරය. ඔබ හොඳ පාඨමාලාවක් අධ්‍යාපන සුසුකමක් ලබා ගත්තොත් අනිත්‍යයටත් කියනවා මේ පාඨමාලාව මේ කෝස් එක කරන්න කියලා. ඔබ හොඳ යාළුවෙක් ඇසුරු කරොත් අනිත්‍යයටත් කියනවා මෙන්න මේක නා හොඳ කෙනෙක් ආශ්‍රය කරන්න කියලා. ඔබ හොඳ රැකියාවක් ලබා ගත්තොත් ඔබ යාළුවන්ටත් කියනවා මෙන්න මේක හොඳ රැකියාවක් තියෙනවා ලබන්න කියලා. පින්නතුනේ ඒ තමයි මිත්‍රත්වයේ ලක්ෂණය. නමුත් කල්යාණ මිත්‍රත්වයේ ලක්ෂණය කියන්නේ මීටත් වඩා ඉහළට ගිහිල්ලා ඔබට ධර්මයේ ආනිසංස ලැබෙනකොට ඔබට ඉක්මනට මතක් වෙන්නේ අනේ මගේ අම්මා තාත්තටත් මේ ධර්ම දෙන්න ඕන. මගේ ස්වාමි පුරුෂයාට, මගේ ස්වාමි දියණියට, මගේ දරුවන්ට, මගේ යාළුවන්ට මේ ධර්මයේ ඉක්මනට කියලා දෙන්න ඕන. ඉක්මනට එයාට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දෙන්න ඕන කියන බලවත් මෛත්‍රියක්, අනුකම්පාවක්, කරුණාවක් ඇති වෙනවා. මේක තමයි ඇවිල්ලා බලන්න මෙන්න මේ ධර්මයේ පිළිපදින්න. මේක පිළිපැදලා බලන්න, අහලා බලන්න කියලා අනිත්‍යයටත් ආරාධනා කරන්න පුළුවන් දහමක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඕපනයිකයි. ධර්මයේ ලක්ෂණයක් තියෙන ඕපනයික කියලා. ඕපනයික කියන්නේ තමන් වෙත පමුණුවාගෙන ප්‍රතිඵල බලන්න ඕන දෙයක්. මේක බාහිර අනිත්‍යය පුහුණු කරන විදිය අහලා නෙවෙයි. එයාගෙන් අසා දැනගත්තට කමන්නේ. නමුත් මේක අපි අවබෝධය ලබන්නට ඕන අපේම ජීවිතයට පුහුණු කළා. දානේ ආනිසංස ඇහුවට විතරක් මදි. දානේ පුරුදු කරන්නට ඕන. කුඩා සතුන්ට දානේ දීමේ ඉඳන් අසරණයට පිහිට වීම, අම්මට තාත්තට සැලකීම, සිල්වත් ගුණවත් උතුමන්ට පරිත්‍යාගයක් කිරීම, ලෙඩ දුක් වලට පත් වෙච්චට උදව් කිරීම, ස්වාමීන් වහන්සේලා උදෙසා සංඝසතු දානමය පින්කමක් කිරීම, අබේ දානය දීම, ධර්ම දානමය පින්කම් සිදු කිරීම, මේ වගේ දේවල් කරනකොට තමන්ටම තමන්ගේ ජීවිතය තුළින් මේකේ ආනිසංස දැනගන්න පුළුවන්. තමන් සිල්වත් වෙනකොට තවත් මේකේ ආනිසංස දැනගන්න පුළුවන්. මෛත්‍රී භාවනා වඩනකොට තවත් ආනිසංස දැනගන්න පුළුවන්. සතිමත් බව වඩනකොට තවත් මේකේ ආනිසංස දැක ගන්න පුළුවන්. ආනාපාන සතිය වඩනකොට වඩාත් මේකේ ආනිසංස දැනගන්න පුළුවන්. ඒ ආනාපාන සතියට අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා නම් වඩාත්ම මේ ජීවිතයේ ලස්සන තමන්ගේ ජීවිතය තුළින්ම ඕපනයික වශයෙන් දැනගන්නට පුළුවන්. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි මේ ධර්මයේ නුවණැත්තන් විසින් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කළ යුතු ධමයක්. මේ ධම සාමාන්‍ය කෙනෙකුට ලැබිච්ච දෙයක් නෙවෙයි. මේකට ඊටාම සියුම් නුවණක් තියෙන්නට ඕන. අධ්‍යාපන සුසුකම්ම නෙවෙයි මේ කියන්නේ. යමක් කියනකොට සියුම්ම තේරුම් ගන්න පුළුවන් සාවධාන ඇහුම්කන් දීමක්, නිර්වෘල් බුද්ධියක්, අවධානයක්, සියුම් නුවණක් මේ සඳහා තියෙන්නට ඕන. එහෙම තියෙන කෙනාට ඇතැම්මිට එක ධර්ම දේශනාවකින් ඒ කෙනාගේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා. අන්නේ දහම් මාර්ග ඉදිරියට යන්නට මෙන්න මේ ධර්මයේ තියෙන ලක්ෂණ ටික, ඒ ධර්මයේ ස්වාක්ඛාතයි මනවින් දේශනා කරපු දහමක්, ධර්මය සාන්දෘෂ්ටිකයි මේ ජීවිත කාලයේදීම ආනිසංස දැනගන්න පුළුවන්, අකාලිකයි මේ ධර්මයේ ඉක්මනින්ම ප්‍රතිඵල දැනගන්න පුළුවන්, ඒහිපස්සිකයි එන්න බලන්න කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඕපනයිකෝ මේ දහම තමන් වෙත පමුණුවාගෙන ආනිසංස දැනගන්න පුළුවන්. පච්චත්තං වේදිතබ්බෝ නුවණැත්තන් විසින් වෙන වෙනම අවබෝධ කරන්න පුළුවන් දහමක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. වරක් බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ප්‍රශ්නයක් අහනවා, කිංසු සුචින්නෝ සුඛමාවහති කියලා. කුමක් පුහුණු කරොත්ද සැපගෙන දෙන්නේ කියලා. බුදුහාම දේශනා කළේ ධර්මයේ ප්‍රගුණ කිරීමෙන් තමයි. ධම්මෝ සුචින්නෝ සුඛමාවහති. ධර්මයේ ජීවිතයට පුහුණු කිරීමෙන් තමයි නියම සැපය ලැබෙන්නේ කියලා. අපි සාමාන්‍ය සැපය ලබන්න කියලා අපි මොනවද කරන්නේ? අපි කරන්නේ ඇස පිනවන රූප ටිකක් බලනවා, කන පිනවන ශබ්ද ටිකක් අහනවා, සින්දු ටිකක් අහනවා, නාසය පිනවන සුවඳ විලවුන් ආදිය පාවිච්චි කරනවා, දිව පිනවන්න රසවත් කෑම ගන්නවා, ශරීරය පිනවන සුව පහසු ආසන පුද්ගලයන් ඇසුරු කරනවා. පිනුතුනි මේ දේවල් වලින් ආස්වාදයක් අපට ලැබෙනවා. නමුත් ඒව ඊටාම ටික කාලීන ආස්වාදයක් තියෙන දෙයක්. ඒක ඉක්මනට මේ ආස්වාදය දුරු වෙන විතරක් නෙවෙයි, ඒක ආදීනව හුඟක් වැඩි. නමුත් ධර්මයේ පිළිපැදීම කියලා කියන්නේ ඒක හරියට ඇඟ රස්නෙන් ඉන්න කෙනෙකුට දැඩි
ශාරීරික වේදනාවෙන් එන කෙනෙක් දැඩි රස්නෙන් අවුවෙන් හිටපු අවස්ථාවක් හරියට ඊටාම සිසිල් ජලය තියෙන විලකට බැස්ස වගේ මේ මුළු ශරීරයම සද්ධර්මයේ නැමැති මේ සිසිලෙන් සිසිල්වත්ව ජීවිතයට සැනසීම ලබා දෙනවා කියලා සඳහන් කළා. ඉතින් ඒ ධර්මයේ පුහුණු කිරීම අපේ ජීවිතයේ වටිනාම දේ බවට පත් කරගන්න. මේක ජීවිතයේ විනෝදාංශය බවට අපි පත් කරගන්නට ඕන. සාමාන්‍ය කෙනෙක් විනෝදයක් කියලා දුර ප්‍රදේශයකට ගිහිල්ලා දවස් ගාණක් ගත කළා හුඟක් මහන්සිලා ඇවිල්ලා නැවත ඒකේ මහන්සිය ගත කරන්න තවත් දවස් ගාණක් විවේක ගන්නවා. නමුත් පින්නතුනි අපි ධර්මානුකූලව අය හැටියට අපි කොහොමද අපේ ජීවිත විනෝදේ ගත කරන්නේ? අපි අනිත් කෙනාට උදව් කළා. අම්මට තාත්තට සලකලා අසරණ කෙනෙකුට පිහිට වෙලා රෝගියා ඉන්න වාට්ටුවක් බලන්න ගිහිල්ලා නැත්නම් ළමා රෝහලක ළමා වාට්ටුවක් බලන්න ගිහලා උදව් කරලා කතා බහ කරලා අසරණ කෙනෙකුට පිහිට වෙලා අසරණ සතෙකුට කෑම ටිකක් දීලා අපි සතුටු වෙන්නේ මේ විදියට. අපි සතුටු වෙන්නේ සිල්වන්ත වෙලා පොහොයට සිල් අරගෙන වෙසක් කෝඩුවක් පත්තු කරලා බුදුහාරු වෙනුවෙන් පහන් ටිකක් පත්තු කරලා ලස්සනට මල් පූජා කරලා මෛත්‍රී භාවනා වඩලා අපේ අම්මට තාත්තට හොඳට වැඳලා අපේ දරුවන්ට ආදරෙන් සලකලා ස්වාමි භාර්යාවන් සමග අවංකව කාලය ගත කරලා ඒ ඇත්ත එක ධර්මයේ බෙදා හදාගෙන හොඳ වචන කතා කරලා හොඳ පුද්ගලයන් ඇසුරු කරලා හොඳ අයගේ චරිත කතා කියවලා ස්වාමීන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ උතුම් චරිත කතා අපි අධ්‍යයනය කරලා අපි සතුටු වෙන්නේ මේ වගේ. සමහර කෙනෙක් බොහෝ වියදම් කළා ඊටාම දුර ගිහිල්ලා ඊටාම සුළු ආස්වාදයක් ලබා ගනිද්දී අපි ගෙදර ඉඳලා තමන්ගේම නිවසේම ඉඳගෙන ගෙදරම අම්මා තාත්තා ස්වාමි භාර්යාවන් දරුවන් එක්ක නිහඬව විනාඩි 10ක් ඉන්න පුළුවන් නම් අපිට පින්නතුනේ අර මහා වියදමක් කළ ලබන සතුටට වඩා මහා ආස්වාදයක් මේ ඊටාම සුළු වේලාවකින් ඊටාම අවම කාලයකින් ඊටාම අවම වියදමකින් අපට මේ කුසලය සිදු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සඳහායි බුදුහාමුදුරුවෝ අපට මාර්ගය දේශනා කළේ. ඒ මාර්ගයේ ඊටාම අනුපිළිවෙලින් ටිකෙන් ටික ගැඹුරට යන දහමක් අපි ඕනම කෙනෙකුට පුහුණු කරන්න පුළුවන්. ඉතින් ඒ දහම එකතකින් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කරගන්නා ගමන් අනිත් පැත්තෙන් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව ගැන දේශනා කළා. ඒ ශික්ෂාව සම්පූර්ණ කරන්න නම් යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. යම් කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මා දකිනවා කියලා. කොහොමද ධර්මයේ දකින්නේ? යෝ පටිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිසම්පාදං පස්සති. යම් කෙනෙක් පටිසම්පාදේ දකිනවා නම් ඔහු ධර්මයේ දන්න කෙනෙක්. යම් කෙනෙක් ධර්මයේ දන්නවා නම් ඔහු පටිසම්පාදේ දන්නා කෙනෙක් බවට පත් වෙනවා. මොකද්ද මේ පටිසම්පාදේ කියලා කියන්නේ? අස්මින් සති දං හෝති අස්මින් අසති දන්න හෝති කියන පදනමේ තියෙන මේ හේතු ඇති කල්හි මේ ප්‍රතිඵලයක් ඇති වෙනවා. හේතු නිරුද්ධ වීම මේක නැති වෙනවා කියන කාරණය. හැම වෙලාවෙම මේ ඇස කන ආදී මේ ආයතන ටික හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. නැත්තම් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම මේ දේ නිරුද්ධ වීමේ ස්වභාවය මේ ලෝකේ තියෙනවා. නමුත් ඒ නිරුද්ධ වෙච්ච ලෝකේ දන්නේ නැති නිසා අපි ඒක නැවත අල්ලගෙන අවිද්‍යාවෙන් මේක රැගෙන යාම නිසා අපට මහා බරක් අධිහිමි වෙලා තියෙන්නේ. අන්නේ බර බිමින් තියන්නයි බුදුහාමුදුරෝ මෙන්න මේ හේතුඵල ධම සංඛ්‍යාත මේ උතුම් ධම ලෝකෙට ඉදිරිපත් කළේ. ඉතින් මේ ධමෙහි අපි ආනිසංස ලබා ගන්න අපේ ලෝකේ තියෙන වටිනාම කෙනා බුදුහාමුදුරෝ බවට පත් වෙනවා. අපේ ලෝකේ වටිනාම පිළිපදින දේ ධර්මයේ බවට පත් වෙනවා. අපි අසුරු කරන වටිනාම පුද්ගලයන් ආර්ය මහා සංඝරත්නයේ බවට පත් වෙනවා. මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන හරියට අපේ නිවසේ වටේ තියෙන අලංකාරවත් මණික් ගල් තුනක් වගේ. අපි කොතන ගියත් අපිව ආරක්ෂා කරන මණික් තුනක් වගේ අපට ආලෝකය ලබා දෙනමින් නිරතුරුව අපි රැකවරණයට ඉන්නවා. අපට වැඩිපුරම දවසට මතක් වෙන්නේ මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන. මේ තෙරුවන නිසා අපි ජීවිත ආලෝකවත් කරගන්නවා. අපේ ජීවිතවල තියෙන අඳුරු වලාපටල කෙමෙන් දුර වෙලා ගිහිල්ලා අපේ ජීවිතය අඩුපාඩුකම් එන්නෙම අඩු වෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සමග තමයි ඇසුරු කරනවා නම් Tamanට අකුසලයක් කරන්න හිතෙන්නේ නැහැ. නිතරම Taman කුසලෙන් ඉන්නවා. නිතරම Taman හිත පිරිසිදුව ඉන්නවා. නිතර අනිත් කෙනාට උදව්වක් කරන්න බලාගෙන නිතරම සිහියෙන් නුවණින් කාලය ගත කරනවා.
ඉතින් මේ සඳහා අපේ ජීවිතය පවත්වා ගන්නට අපි උපරිම ලෙස උත්සාහ ගනිමු. ඉතින් අද අප මේ සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මයේ තියෙන ස්වාක්ඛාත ආදී ලක්ෂණ ටික අපි මේ සඳහන් කළේ. ඒ ධර්ම මාර්ගය එක පැත්තකින් සුගතියට යන්නටත් අනිත් පැත්තෙන් නිවන පැත්තට යන්නටත් තියෙන මාර්ගය අපි සඳහන් කළේ. එක පැත්තකින් මෛත්‍රිය දිනු කරගන්න ගමන් අනිත් පැත්තේ සම්මා සතිය තුල ඉඳගෙන හේතුඵල ධම දකිමින් අනිත්‍ය සංඥා මෙනෙහි කිරීම දක්වා වූ මේ ගමන මගේ අපට යන්න පුළුවන් නම් මේ ධම අකාලික වශයෙන් ඉක්මනින් මානසංශ දැකගෙන අපේ ජීවිතය වඩා වඩාත්ම සතුටෙන් කාලය ගත කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න එතකොට අපි ජීවිතයක් සාර්ථක කරගෙන මේ ධම දකිමින් ජීවත් වෙන එක දවස අපට අවුරුදු 100කට වඩා වටිනවා. එතකොට අපට කවදාවත් හිතෙන්නේ අනේ මගේ ජීවිතය ඉක්මනින් නැති වෙයි කියලා බයක් අපට නැහැ. ඇයි අපි හැම දවසකටම උපරිම වටිනාකම ලබා දීලා ජීවිතේ හැම දවසක්ම අර්ථවත්ව ගත කරනවා. මේ ජීවිතය සතුටෙන් ගත කරනවා. අපි සසර ජීවිතයේ කිසිදාක දුගතිය නොවැටෙන විදියට ස්ථාවර ලෙස අපේ මනස සකස් කරගන්න බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි, අද ශ්‍රවණය කරපු ධර්මයෙන් ඔබට ගැටලු එහෙම අහන්න තියෙනවා නම්, ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඔබ වහන්සේ දේශනා කරා වගේ කිහියන් විදියට අපිට ධර්මයේ ඉගෙන ගනිද්දී මෙවන් ධර්ම දේශනාවලට අහුම්කම් දීම සහ පොතපතින් ඉගෙන ගැනීම සිද්ධ කරනවා. එතනදී මට තියෙන ගැටලුව තමයි අපි දැන් ඒ ලියවිච්ච පොත් වලින් ධර්ම ඉගෙන ගනිද්දී සහ අපි ත්‍රිපිටකය පරිහරණය කිරීම කෙරෙන්නේ නැහැ. එතකොට ගිහියන් විදියට අපි එහෙම පරිහරණයක් කරනවා නම් කොයි වගේ තැනකින්ද අපි පටන් ගන්න මොකද ඒක සංකීර්ණ දෙයක්ද ඔබ වහන්සේගෙන් අපිට සඳහා උපදේශයක් ලබා ගන්න පුළුවන් කොහොමද අපි පටන් ගන්න ඕන කොයි විදිහටද ගැඹුරට යන්න ඕන කියන එක. ඒක බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ඒක. දැන් ත්‍රිපිටකයේ pāli භාෂාවෙන් තියෙන්නේ. ඉතින් pāli භාෂාව ඉගෙනගෙන pāli භාෂාවම ඉගෙන ගන්න එකත් ලේසි නෑ, කාලයක් ගත වෙනවා ඒකට. ඉතින් සිංහල පරිවර්තනයක් තියෙනවා, ඔබට ඉංග්‍රීසි පරිවර්තනයක් තියෙනවා, ඒවා බලන්න පුළුවන්. ඉතින් වැදගත් වන්නේ කොතෙන්ද අපි පටන් ගන්න කියන එක. ඉතින් සම්පූර්ණ පොතක් කියනට වඩා මට හිතෙන්නේ වඩාත්ම වැදගත් වෙන්නේ මූලික සූත්‍ර කීපයක් තෝරගෙන ඒව වැඩිපුර අධ්‍යයනය කළ ඒවා පුහුණු කිරීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඒක පුහුණු කරන ගමන් තවදුරටත් Tamanට තව තවත් ගැඹුරට යන්න පුළුවන්. නමුත් අපි ඉක්මනින්ම පුහුණුව ආරම්භ කරන්නට ඕන. අන්නේ පුහුණුව ආරම්භ කරන අවස්ථාවේදී මට හිතෙනවා ප්‍රධාන වශයෙන් වැදගත් සූත්‍ර දෙකක් තියෙනවා. එක පැත්තකින් කරණිමෙත සූත්‍රය, අනිත් පැත්තෙන් මහා සතිපට්ඨාන සූත්‍රය. කරණිමෙත සූත්‍රයේ තියෙන මේ මූලික ගුණාංග ටික සක්කෝ, උජූච, සූජූච ආදී ගුණාංග ටික ඇති කරගෙන ඊළඟට මෛත්‍රිය දිනු කරගෙන මේ ප්‍රඥාව දිනු කරගන්න මාර්ගය විස්තර කරනවා කෙටියෙන්. අන්නේ කෙටියෙන් තියෙන එක පුහුණු කරන මාර්ගය තමයි සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන නමින් සූත්‍ර ගණනාවක් ත්‍රිපිටකය තුල තියෙනවා. එයින් විශේෂයෙන්ම දීඝනිකායේ තියෙන මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කරුණු පැහැදිලි කරගන්න පුළුවන් නම් ඒක Tamanට ඊටාම වැදගත්. ඒක දෛනිකව පුහුණු කරන්න පුළුවන්. ඉතින් වැදගත් වෙන්නේ නැත්තේ ඉගෙන ගන්නවා වගේම ඒක ඉක්මනින්ම ජීවිතයට සම්බන්ධ කර ගැනීම. මොකද අපිට තියෙන මේ බාහිර වටාපිටාවත් එක්ක තියෙන ජීවිත අභියෝග, මේ වසංගත රෝග, යුද වාතාවරණ, මේ ස්වාභාවික උපද්‍රව මේවත් එක්ක බලනකොට අපේ ජීවිතය ගැන ලොකු සහතිකයක් දෙන්න බෑ මෙච්චර කලක් අපි ඉන්නවද කියලා. ඉතින් ත්‍රිපිටකය අධ්‍යයනය කළ ඉවරලා පුහුණු වෙන කියලා ගියාට අපි ඇතැම් විට මගකදී අපිට ලෙඩ දුක් වලටපත් වෙන්න පුළුවන්. නැත්නම් අපේ ජීවිතය අවසන් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉක්මනටම උත්සාහ කරන්න ඕනේ මේ වෙලාවේ පුහුණු කරන්න පුළුවන් උපරිම දේ උපරිම ආකාරයෙන් පුහුණු කරන්න. එහෙම පුහුණු කරන ගමන් තමයි තවදුරටත් අධ්‍යයනය කරනවා නම් කරන්න වෙන්නේ. එහිදී Tamanට වැදගත් පොත් හැටියට අධ්‍යයනය කරනකොට ධම්මපදයේ පොත. ධම්මපදයේ ඔබට හුඟක් පුරුදුයි. බෞද්ධයාගේ අත්පොත විදිහට අපි සඳහන් කරනවා. ධම්මපදයේ එන ගාථා හැම එකක්ම තමන්ගේ ජීවිතයට වැදගත්. ඒකෙන් Tamanට ආරම්භයක් විදිහට ලබා ගන්න පුළුවන්.
ඊට පස්සේ Tamanට තැන් තැන් වලින් අදාළ සූත්‍ර දැන් අපි කියමු අපි ප්‍රධාන වශයෙන් සඳහන් කරපු කර්ණිමෙත සූත්‍රය. ඊළඟට තියෙනවා මංගල සූත්‍රය. මංගල සූත්‍රය නම කරුණු 38ක්. කොහොමද අපේ ජීවිතයට වැදගත් කරුණු පුහුණු කරන්න ඕනේ ඒවා, වැළකින්න ඕනේ ඒවා. ඒ කරුණු තියෙනවා. ඊට පස්සේ වසල සූත්‍රයේ පරභව සූත්‍රයෙන් තියෙන පිරිහීමට වසල භාවයට පත් වෙන හේතු. අපි දුරු කරන්න ඕන කරුණු. ඒවත් තේරුම් අරගෙන ඊට පස්සේ සතිපට්ඨාන සූත්‍රය ඔස්සේ අපට ටිකෙන් ටික ඉදිරියට එන්න පුළුවන්. එහෙම එනකොට ඕනනම් තවදුරටත් තමන් අධ්‍යයනය කරන්න කැමති නම් අංගුත්තර නිකාය කියන පොත තියෙනවා. අංගුත්තර නිකායේ ඒ පොත මුලින් ඉඳලා කැමති විදිහට තමන්ට පරිශීලනය කරන්න පුළුවන්. එකක් කියවද්දී අමාරු නම් ඒක තියලා ඊළඟ එකට තමන්ට යන්නට පුළුවන්. ඊළඟට සංයුත්ත නිකාය තියෙනවා. මජ්ක්‍ධිම නිකාය, දීඝ නිකාය මේ ආදී සූත්‍ර තියෙනවා. ඉතින් තමන්ට පහසු විදිහට පරිශීලනය කරන්න පුළුවන්. තව දුරටත් ඉදිරියට ගිහිලා ඊට පස්සේ තමන්ට අධ්‍යයනය කරන්න පුළුවන්. අභිධර්ම පිටකයේ ටිකෙන් ටික පරිශීලනය කරන්න පුළුවන්. ඊට ප්‍රවේශයක් විදිහට අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොත තියෙනවා. ඒකේ මුළු අභිධර්ම පිටකේ සංක්ෂිප්ත කරලා කෙටියෙන් දක්වලා තියෙනවා. ඉතින් ඒ කරුණොත් ටික ටික පරිශීලනය කරලා තව දුරටත් ඉදිරියට යන්න පුළුවන්. ඒ හැමතෙම ප්‍රවේශයක් විදිහට මට නම් පේන්නේ විශේෂයෙන්ම කර්ණිමෙත සූත්‍රයත්, මංගල සූත්‍රයත්, සතිපට්ඨාන සූත්‍රයත් තමා හොඳට කියවලා තේරුම් අරගෙන පුහුණු කිරීම. ඊට අමතරව මේ සියලුම ත්‍රිපිටකය හුඟා දුරට කියවලා පුහුණු කරමින් තේරුම් අරගෙන දේශනා කරන ස්වාමින් වහන්සේලාගේ දේශනා ඔබට අහන්න පුළුවන් නම් මම හිතන්නේ පොත් ගානක් ඔබ කියවපු දැනුම, කියවන දැනුම ඔබට ඊටාම අඩු කාලයකින් ඉක්මනින් ඊටාම මනවින් පෙළගස්සලා ඔබට අහන්නටත් අවස්ථාවක් තියෙනවා. අපිට තියෙන වටිනාම දේ කාලය. ඉතින් කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට අපි ඒක කළමනාකරණය කරගන්නට ඕන ධර්මය අධ්‍යයනය කරන්න යද්දී. හොඳයි, තේරුම් ගන්න. වෙනත් ප්‍රශ්න එහෙම අහන්න තියනවද? හොඳයි, පිනුතින හාමුදුරනේ පොඩි ප්‍රශ්නයක් නෙමෙයි, ඒක පොඩි निराකරණය කිරීගන්නේ මේ අපි අවිද්‍යාව පාදක කරගත්තාම හාමුදුරනේ අපේ සම්මාදිට්ඨිය දුර්වල වීම නිසා අපි මේ අෂ්ටලෝක ධර්මතාවයේ පවරා ගැනීමක් සිදු වෙනව නේද? අෂ්ටලෝක ධර්මයේ ඒ තුළ ලෝකේ ජීවත් වීම තමයි සාමාන්‍ය ස්වභාවය. ලෝක තත්ත්වය නිසිසේ අවබෝධ කර නොගැනීම නිසා තමයි අපි අටලෝ දහමෙන් කම්පාවටපත් වෙන්නේ. විශේෂයෙන්ම අපට ඇහැට පේන රූපය අපි හිතන්නේ මේ මොහොතේ පේන රූපයක් කියලා. ඇහැට වර්ණ රූපය පතිත වීම වර්තමානයේ සිද්ධ වෙනවා. නමුත් ඇහැට පතිත වෙච්ච රූපය අපි තේරුම් ගන්නකොට ඒක අපි තේරුම් ගන්නේ මනසෙන්, මනෝවිඤ්ඤාණයක් විදියට. ඉතින් මෙන්න මේ අවබෝධය නැතිකම නිසා තමයි අපි බාහිර රූප, ශබ්ද ආදී කෙරෙහි හිත බැසගෙන ඒ බැසගත්තු දේ ගැන වැඩි විශ්වාසයක් තියලා අපි කටයුතු කරලා අපේ බලාපොරොත්තු කඩ වෙනකොට මේ අටලෝ දහමෙන් අපේ හිත වෙනසටපත් වෙන්නේ. ලාභයෙන්, යසසෙන් අපි උද්ධහමයටපත් වෙනවා. ඒ වගේම අලාභ වලින්, අයසෙන් අපේ හිත දුකටපත් වෙනවා. ඉතින් මේ අන්ත දෙකම අන්තයන් විදිහට සැලකන්නේ. ලාභයේදී සතුටු වීමත්, අලාභයේදී දුක් වීමත්, යසසේදී උද්ධාමයටපත් වීමත්, අයසේදී දුකටපත් වීමත් මේ සියල්ලක්ම අන්තයන් විදිහට, එක්ස්ට්‍රීම්ස් විදිහටයි සැලකන්නේ. ධර්මය අපි තේරුම් ගන්න වෙන්නේ මේ දෙකේදීම අපි උපේක්ෂා සත්‍යත්වයටපත් වෙනවා. ඉතින් ඒක එක අතකින් මෛත්‍රී භාවනා වැඩිමෙන් කරුණාව දිනු කරගෙන, මුදිතාව දිනු කරගෙන, කර්මය පිළිබඳ විශ්වාසයෙන් කිසියම් විදියක අපට උපේක්ෂාවකටපත් වෙන්න පුළුවන්. හැබැයි ඒ උපේක්ෂාවත් අවිද්‍යාව තුළමයි තියෙන්නේ. අටලෝ දහමේ යම්කිසි විදියකට අපට කම්පාවටපත් වීම අඩු කරන්න පුළුවන් සතර බ්‍රහ්ම විහරණ වඩමින්, විශේෂයෙන්ම කර්මය පිළිබඳව අවබෝධයත් එක්ක. කර්මය පිළිබඳ අවබෝධය කිව්වේ දැන් යම්කිසි කෙනෙක් කරපු කර්මයක් නිසා ඒව විඳින සිද්ධ වෙනවා කියලා අපි දකිනකොට අපි උත්සාහ කරන කුසල කර්ම ශක්තියෙන් කළා නැත්නම් යහපත් උපක්‍රමයෙන් ඒක වළක්වා ගන්න බලනවා. හැබැයි එහෙම බැරුණාට පස්සේ අපි දුක් වෙන්නේ. අපි කර්මයේ පැත්ත ගැන හිතලා අපි මදහත් බවක් ඇති කර ගන්නවා. ඒක එකමත්වයෙන් ඇති කර ගන්නා වූ උපේක්ෂාව. ඒකත් තවදුරටත් අපි භවය තුල ඉන්නේ. මොකද මේ ලෝකයේ තුල
කියන හටගත්තු ලෝකයේ තුල අපි තැම්පත් වෙන එක. ඒක උත්පාද නිරෝධයක් විදිහට දක්වන්නේ. නමුත් බුදුදහමෙන් අගය කරන්නේ උත්පාද නිරෝධය නෙවෙයි අනුත්පාද නිරෝධය කියන එක. මේ හේතු ඇති කල්හි මේ අධ්‍යක්ීම ඇතුනේ හේතු නිරුද්ධ වීමේ මේ අධ්‍යක්ීම නිරුද්ධ වෙනවා කියලා අර මුල් හේතුවටම හිත තිබ්බොත් අපට හේතු ඝාතක මට්ටමට නැත්තම් හේතු නිරෝධයටම ගියොත් අපට ඵලය නිරෝධය කිරීම નિરાයසයෙන් සිද්ධ කරගන්න පුළුවන්. අනේ සඳහා තමයි අපි නිතරම ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණය අනිත්‍ය ආදී වශයෙන් මේ ස්කන්ධ ධාතු ආයතන ආදී අනිත්‍යතාවය මෙනෙහි කරන්නේ. එතකොට අපට රූපයක් දැකලා දුකක් හටගන්නවා නම් අපි ශනිකව දන්නවා මේ දුක හටගන්නේ ඇයි? මේ දුක හටගන්නේ මේ රූපය පිළිබඳව. මේ රූපය මේ මොහොතේ තියෙන රූපයක් නෙවෙයි මේක නිරුද්ධ වෙච්ච රූපයක්. දැන් මේක මගේ මනසින් මේක දකින්න කියලා දැක්ක ගමන්ම හරියට තමා සතිය සම්පජාඤ්ඤය තුල ඉන්නවා නම් Tamante මේ බාහිර දුක් ටිකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් මේ බාහිර දුකෙන් නිදහස් වන්නට ඉහළම ක්‍රමය ලෙස බුදුරජාණන් වහන්සේගේ පටිසෝතගාමී දහම ලෙස සඳහන් කරන්නේ මෙන්න මේ හේතුවම නිරුද්ධ වීම. ඒකට කියන අනුත්පාද නිරෝධය කියලා. එතකොට බාහිරය රූපයක් නොපෙනෙන මට්ටමටම නොපැනෙන මට්ටමටම රූපය පේනවා රූපයක් පැන වෙන්නේ නැහැ. රූපයක් දකින්න බාහිර. හැබැයි දක්කට දකින්න මේ දකින්නේ නිරුද්ධ වෙච්ච රූපයක් මනස පැත්තෙන් දකින්න කියලා දකිනකොට ඔහුට බාහිර දේ ගැන ඇලීමක්වත් ගැටීමක්වත් හටගන්න හේතුවක් නැහැ. දැන් නිදසුණක් ලෙස අපි කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා අපි මේ දකින රූපය කණ්ණාඩියේ මේ මොහොතේ නිර්මාණය වෙච්ච රූපයක් මේක නිර්මාණය වෙලා තියෙන්නේ මේ පැත්තේ තමන්ගේ පැත්තේ තියෙන රූපේ නිසා කියලා දැක්කොත් අපිට අවබෝධයක් තියෙනවා නම් අපි කවදාවත් රූපේ පැත්තට අත දික් කරන්නේ නැහැ. ඒ කණ්ණාඩියේ පේන රූපය අල්ලන්න අපි කණ්ණාඩිය අල්ලන්නේ නැහැ කවදාවත්. අපි දන්නවා මේක මේ මොහොතට ඇති වෙච්ච මේ ඡායා මාත්‍රයක් විතරයි කියලා දන්නවා. අන්න ඒ වගේ අපි මේ හේතුඵල ධම දැක්කොතින් අපි බාහිර කෙනෙකුට වගකීම පවරන්න යන්නේ නැහැ. අපි දන්නවා මේක සම්පූර්ණ මානසි පැත්තෙන් ගොඩනගාගත්තු දෙයක්. මේක අවබෝධයෙන්මයි මේක කරන්න ඕන කියලා දකිනකොට මේ ලාභ යසයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන මේ අටලෝ දහම තුල අපේ ප්‍රමාදයටපත් වීම ටිකෙන් ටික අඩු වෙලා අවසානයේ අපි උපේක්ෂාවටපත් වෙනවා. ආමුදුර එතෙන්දී ආමුදුර මේ විග්‍රහ කර විදිහට සති සම්පජන්ණය නැති වුනහම තමයි නේද ආමුදුරනේ අපි අර බාහිර දෙයක් බලන්න තියනවා බලන්න මේ පැත්තේ ඉන්නවා කියලා බාහිරයට යොමු වෙන්නේ අපේ අර මානසිකාර කිරීමෙන් බාහිරයට යොමු වෙන්නේ නේද ආමුදුර? මෙහිදී විශේෂයෙන්ම අපට එකාතකින් දැනුම තියෙන්නට ඕන මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක ගැන කලින් සුතමේ ඥාණයෙන් අපි අසා දැනගෙන තියෙන්නට ඕන. ඒක මූලිකම දෙයක්. එහෙම නැත්නම් අපට සිහියෙන් යොදන්න දෙයක් නැහැනේ. පළවෙනි දේ තමයි ඇත්තටම මේ ජීවිතයේ සිද්ධ වන්නේ මොකද්ද කියන එක ගැන ධර්මානුකූල අවබෝධයක් අපට තියෙන්නට ඕන. අවබෝධය තිබ්බට විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ අවබෝධය තුළ අපි නිතර ජීවත් වෙන්නට ඕන. ජීවත් වෙන එක තමයි චින්තාමය ප්‍රඥා සහ භාවනාමය ප්‍රඥා කියලා කියන්නේ. ඒකට ධර්ම ශ්‍රවණය කරන වෙලාව විතරක් නෙවෙයි මේක. මේ සිද්ධිය නේද වෙන්නේ කියන එක ගැන නිතර අවධානයෙන් ඉන්නට ඕන. දැන් කෑමක් උයනකොට, කෑමක රසයක් දැනෙනකොට, දරුවෙක් අඬනකොට, ගෙදර බඩුවක් වැටෙනකොට, කෙනෙක් තමන් ගැන ಗುಣකථනයක් කරනකොට, තමන්ගේ ඥාතිවරයෙක් මතක් වෙනකොට, ටීවී එකේ යම් කිසි එකක් තමා බලනකොට, ඒ හැම වෙලාවෙම තමන් හිතන්නේ මේ ටික තමන් තේරුම් ගන්නේ මනස පැත්තෙන් කියලා. බාහිරින් නෙවෙයි මේ හඬ. දරුවගේ කියන හඬ ආවේ බාහිරින් නෙවෙයි. හඬ තිබුණා. ඒ හඬ දරුවගේ හඬ බවට පත් කරේ ඒක තමන් සතුට හෝ දුක උනේ තමන්ගේ මනස පැත්තෙන් නේද කියලා තමා ටිකෙන් ටික දකින්න ඕන. මේකට තමයි සිහියෙන් ඉඳමින් නිතරම තමන්ගේ සිත ගැන අවධානයෙන් ඉන්නට ඕන. ඒකට තමයි සති කියලා කියන්නේ. සම්පජාඤ්ඤය කියන්නේ නුවණ ප්‍රඥාව. එතකොට මේක අහොත්වා සම්බොතං හොත්වාන වසිත කියන විදිහට සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියලා බලන එක තමයි සම්පජාඤ්ඤය කියලා කියන්නේ. එතකොට එක පැත්තකින් දැනුම තියෙන්න ඕන. අනිත් පැත්තෙන් සිහියෙන් ඉන්නට ඕන. ඒ වගේම නුවණ පාවිච්චි කරන්නට ඕන. මෙන්න මේ දැනුම සිහිය සහ නුවණ තුනේම එකතුව තමයි ටිකෙන් ටික දුකෙන් නිදහස් වීම නැත්නම් අටලෝ දහමින් කම්පාටපත් නොවීම කියලා සඳහන් වන්නේ. අවසරයි ආමුදුර බොහොම පිං සිද්ධ කරනවා. හොඳයි ඊට පස්සේ. හොඳයි අපි ගිය සතියේ ඔබට පුහුණු කරන්න දෙයක් දුන්නා. ඒ තමයි උදෑසන අවදි වෙන
මොහොතේ අවදි වෙලා ඔබ ඉන්න ආසනෙ ඉඳගෙන විනාඩි 4ක් ඔබේ නිවසේට මෛත්‍රිය වඩන්න සුවපත් වෙත්වා කියලා. ඊළඟට ලෝකේන සියලුම සත්‍යයන් විශේෂයෙන් අද දවසේ ඔබට මුණ ගැහෙන හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මේ විදියට උදෑසන විනාඩි 4ක් මෛත්‍රිය වඩන්න. ඊළඟට ඔබ රාත්‍රියේ නිින්දට යනකොට නැවත වතාවක් විනාඩි 4ක් ඔබ නිවසේට සහ ඔබ ඒ දවසේ මුණ ගැහිච්ච අයට මෛත්‍රිය වඩන්න කියලා. ඉතින් අපි සමහර පින්නතුන් මේක වඩන්න ඇති. සමහර අය කිව්වටත් වඩා කාලයක් වැඩුවා කියලා සඳහන් කළා. ඒක බොහොම හොඳයි. ඒක තව තවත් දියුණු කරගන්න. ඉතින් අද අප යෝජනා කරන්නේ අද පටන් ඊළඟ දවසේ ධර්ම දේශනාව දක්වා ඔබ විනාඩි 6 බැගින් මේක කරන්න. ඉතින් ඔබ මේ අහන දේ යථාර්ථයක් බවට පත් කරගන්න නම් මේකේ ප්‍රයෝජන ඔබට දැක ගන්න ලැබෙන්නේ ඔබ මේක පුහුණු කරොතින්. නැත්තම් මේක දැනුමක් විතරයි. අහන වෙලාවට ඔබ බොහොම සතුටෙන් ධර්ම නිරාමිස සුවයකින් ඉන්න පුළුවන්. නමුත් ඔබ මේකෙන් ඉවත් වුණාට පස්සේ ඔබ සාමාන්‍ය කෙනෙක් විදිහටම වැඩ කරන්නේ. මේ නිසා ඔබට අවශ්‍ය වෙනවා, වැදගත් වෙනවා මේක ජීවිතයට සම්බන්ධ කරගන්න. ඉතින් උදෑසන මේ වගේ විනාඩි 6ක් ඔබ මෛත්‍රිය වඩන්න. රාත්‍රියේත් නිින්දට යනකොටත් තවත් විනාඩි 6ක් ඔබ පුහුණු කරන්න. ඊට අමතරව තවත් පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. ඔබට දවසකට මුණ ගැහෙන අයගෙන් අඩුම ගානේ 5 දෙනෙක්වත් ඔබේ ඉදිරියට එනකොට ඔබට මුණ ගැහෙනකොට ඔබ ඇස් දෙකට පේනකොටම ඔබ හිතින් ඒ කෙනාට සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා කියන්නේ. මුලදී අඩුම ගානේ ඔබට 5 දෙනෙකුට මේක කරන්න පුළුවන් නම් ඊටාම වැදගත්. ඒක වැඩිපුර කරපු ප්‍රමාණයට ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔබ පුළුවන් නම් මේ කරන දේවල් පොඩි සටහන් පොතක ලියා ගන්න එදිනෙදාට ඔබ කරපුවා. ඔබ බලන්න අද කී දෙනෙකුට ඔබ මෛත්‍රී වැඩුවද කියලා. ඒතොරේ සංඛ්‍යාව වැඩි නම් ඔබට වැඩිපුර සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා ඊළඟ ධර්ම දේශනාව දක්වාම 5 දෙනාගෙන් ආරම්භ කළ ටිකෙන් ටික 6 දෙනා 10 දෙනා කොහොම ටිකෙන් ටික වැඩි කරගන්න බලන්න. ඊට අමතරව ඔබ දැනටත් ඔබ දන් දෙන අය අපි දන්නවා. ඒ දෙන දානේ ඒකේ අනිසංස දැනගෙනම හොඳට අවධානයෙන් ඒක කරන්න. ඔබ අසරණ කෙනෙකුට දෙන දෙයක් වෙන්න පුළුවන්. අම්මට තාත්තට කෑම උයලා දෙනව වෙන්න පුළුවන්. ඒ දේ අතින්ම ඔබම බෙදලා නැත්තම් ඔබ මේක දෑතින්ම දෙන්න උත්සාහ කරන්න. එතකොට අපි ක්‍රියාකාරකම් කිහිපයක් කිව්වා. එකක් තමයි උදෑසන සහ රාත්‍රියට විනාඩි 6 බැගින් මෛත්‍රී භාවනා වැඩිම. ඊළඟට ඔබේ ඉදිරියට එන 5 දෙනෙකුට ඔබ හිතින් වචනෙන් කියන අවශ්‍ය නැහැ. හිතින් ඔබ සාමාන්‍ය මුහුණෙහි මධ්‍යස්ථ භාවයක් ඇති කරගෙන ඒ කෙනාට සුවපත් වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න. ඒ අතර ඔබ දානය එක අරමුණකට හරි එක කෙනෙක් වෙනුවෙන් හරි දවසකට දානය පුහුණු කරන්න. සාමාන්‍ය ඔබ දැනට දරුවන්ට කෑම වෙනවා, අම්මට තාත්තට කෑම දෙනවා. ඒක සාමාන්‍ය චාරිත්‍රාක් විදිහට නේ කරන්නේ. නමුත් මේ කරන දේ ඔබ දානයක් කියලා හිතලම කරන්න. ඔබේ ස්වාමි පුරුෂයාට දරුවන්ට ඔබ කෑම බෙදනකොට ඔබ හිතින් හිතන්න මම මේ දෙන්නේ දානයක් කියලා හිතලම දෙන්න. අම්මට කෑම කන්න, තාත්තට කෑම කන්න කියලා කියන විතරක් නෙවෙයි. පුළුවන් නම් ඔබේ අතින් බත් හැන්දක් හරි බෙදලා ඔබ හිතන්න මම මේ දෙන්නේ දානයක් කියලා හිතලම ඒක කරන්න. ඒ අතර ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැන් වේදුරා පූජා කරනකොට මම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ පැන් වේදුර පූජා කරනවා කියන ඒ සිතුවිල්ල හොඳට තියාගෙන මේක කරන්න. අපි දන්නවා දැනටත් පින්තුන් බුද්ධ පූජා කරනවා. නමුත් ඒක කරාට ඒ ගැන හිතමින් ඒක අවධානය අඩුයි, වෙන දේවල් හිත තමයි මේක කරන්නේ. නමුත් මේ දානය දෙද්දී සම්පූර්ණයෙන්ම ඒ තත්පර ගාන හරි සම්පූර්ණ මේ සඳහා මානසිකව ඒක අවධානයෙන්ම මනසින් කැප වෙලා මේක කරන්න. එතකොට Tamanට මේකේ ආනිසංස දැනගන්න පුළුවන්. ඉතින් ඔබ කොච්චර දුරට මේක වැඩුවද කියලා අපි ඔබ කවුරුන්ගෙනුත් ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් ඔබටම අවංක වෙන්න, ඔබ සටහන් පොතක් අරගෙන මේක දිනපතා කරන වැඩ ටික ලියන්න. ඔබට දවස් අවසානයේදී ඔබ ගැනම හිතලා සතුට වෙන්න පුළුවන් අද මම කොච්චර මේ දේවල් කරාද කියලා. කාලයක් යද්දී මේ ඔබේ ජීවිතේ වැඩි වෙලා ඔබට සටහනක් අවශ්‍ය වෙන්නේ කාලයක් යද්දී ඔබ සම්පූර්ණ මනසින්ම මේ සඳහා කැප වෙලා ඔබේ මනසම සටහන් පොත බවට පත් වෙනවා. ඉතින් ඒකට ප්‍රවේශයක් විදිහට තමයි මේ අපි ආරම්භයේදී ඔබට මේ කරුණ ටික කියන්නේ. ඉතින් බොහොම මෛත්‍රියෙන් මේ කරුණ ඔබට සඳහන් කරන්නේ. ඉතින් ඔබ දක්ෂ වෙන්නට ඕන මේ ලැබෙන ධර්ම ප්‍රතිලාභෙන්
උපරිම ප්‍රයෝජන අරගෙන ඔබේ ජීවිතය සඵල කරගන්න. ලබාගත් මේ දුර්ලභ මනුස්ස ජීවිතෙන් උපරිම ප්‍රතිඵල ලබා ගන්න අපි උත්සාහ කරමු. ඉතින් අපේ ජීවිතය කොයි මොහොතේ නැති වෙයිද කියලා කියන්න බෑ. ඊටාම අවිනිශ්චිත ජීවිත අපි ගත කරන්නේ. ස්වාභාවික උපද්‍රව, නොඑක් විදිහේ යුද වාතාවරණයන්, වසංගත රෝග, නොඑක් විදිහේ ගැටුම්, ශාරීරික රෝග, මානසික පීඩා, නොඑක් කරදර මැදින් අපි අපේ මේ ජීවිතයෙන් උපරිම ඵලය නෙලාගෙනයි අපි මේ ජීවිතය නිමා කළ යුත්තේ. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව කාලය ගත කරමු. වෙනත් ප්‍රශ්නයක් අහන්න තියෙනවද? ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් නිමාටපත් කරමු. හොඳයි, මේ පින්තුන් හැමදෙනාම අදත් බොහොම ශ්‍රද්ධාවෙන් මේ ධර්මයට හුඟක් දුන්නා. ඉතින් ඔබ සතුටටපත් වන්න ඔබේ ජීවිතෙන් මේ සම්බුදු සසුනෙන් ඔබ ආලෝකයක් ලබාගෙන ජීවිතයේ සතුට වැඩි වෙන්න කරන කටයුත්තකුයි මේ ඔබ කරන්නේ. ඉතින් අපි දන්නවා ඔබ උදෑසන පටන් රාත්‍රිය දක්වාම ඔබට ජීවිතය ආහාර පාන ටික ලබා ගන්න, මේ පහසුකම් ටික ලබා ගන්න ඔබ හුඟක් මහන්සියලා වැඩ කරනවා. ඉතින් ඒ දෙයටත් වඩා වටින ඔබ මේ අහන ධර්ම දේශනාව. මොකද මේක ඍජුවම ඔබේ ජීවිතයේ මානසික සතුටට හේතු වෙන කරුණු. මානසික සතුට ඉක්මනටම දිනු කරගන්න ක්‍රමය තමයි ඔබ මේ අහන්නේ. ඉතින් ඔබ ජීවිතයේ මේ සඳහා වැඩි අවධානයක් යොමු කරොත් ඔබට වඩාත්ම ජීවිතයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් අපට අපේ ජීවිතය ගැනම හිතලා දිනෙන් දින අපේ තියෙන අඩුපාඩුකම් හදාගෙන උපරිම ලෙස අපේ ජීවිතයේ සතුට වැඩි වෙන ආකාරයට අපේ කය වචනය සිත අපි මෙහෙවන්නට ඕන. මේ සඳහා අපට ධර්මයෙන් ලොකු අනුබලයක් ලැබෙනවා. ඉතින් ධර්ම ශ්‍රවණය කළ පමණටයි අපට මේ ප්‍රතිලාභය ලැබිලා අපේ ජීවිතය සඵල කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා අපි නැවත වතාවක් ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පින්කම තුළින් ජනිත කරගත්තා වූ පුණ්‍ය ඵලය පින්තුන් නමින් මිය ගිය ඥාති මිත්‍ර ආදීන් කිසියම් පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටින්නම් ඒ සියලු ඥාතිහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මියගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පින් දහමල බලයෙන් පින්තුන් හැමදෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණය ආරක්ෂාව සැලසේවා. ඔබ සිදු කරන ඔබේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ සියලු සත් ප්‍රාර්ථනා සත් ක්‍රියාවන් සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් වූ මේ සියලු ආනිසංස බලයෙන් පින්තුන් හැමදෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ජීවත් වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ උතුම් ධර්ම ශ්‍රවණය මේ කුසල ධර්මයක් ඔබට ආශිර්වාදයක් ආනිසංසයක් පිණිස හේතු වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛා භයම් පන්තාච නිබ්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා
නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.